හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසෙත් පන්තිය ආරම්භ කරමු. ඊට කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරං සියෝ නීලපීතා රත්සේතා මංජිට්ඨා ච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි මේ රැස් වෙලා ඉන්නේ පටන ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය පාඨමාලාවේ දෙවෙනි වසර සඳහා වන දේශන මාලාවේ අදට නියමිත දේශනය කරන්නට අද 2021 අවුරුද්දේ අප්‍රේල් මාසේ 10 වෙනිදා. අද අපිට කතා කරන්නට තියෙන මාතෘකාව අපි රූපාවචර කුසල් ගිය සතියේත් කතා කළා. අදත් අපි එම මාතෘකාවේ යටතේම තවත් ඉදිරියට කතා කරනවා. රූපාවචර කුසල් සිත් කොයි ආකාරයටද ප්‍රතිපදාව සහ ආරම්මන සැලකිල්ලට අරගත්තාම ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණාව. දැන් පොඩ්ඩක් මුලින් ඉඳලා අපි මතක් කළොත් අපි මේ කතා කරන්නේ ධම්මසංගණීය ප්‍රධානව මාතෘකාව වලින් තමයි පටන් ගන්නෙ. පළවෙනි මාතෘකාව එහෙම නැත්නම් පළවෙනි ත්‍රිකය කුසල ත්‍රිකය. එහි කතා කරන්නේ කුසල ධම්මා අකුසල ධම්මා උව්‍යකතා ධම්මා. ඒකේ අපි මේ දැන් කතා කරන්නේ කුසල ධම්මා කියන පදයට අදාළ කොටස. මේ කුසල ධම්මා පදය දීර්ඝව බලද්දී කාමාවචර කුසල් 8යි, රූපාවචර කුසල් 5යි, අරූපාවචර කුසල් 4යි, ලෝකෝත්තර කුසල් 4යි කියලා මුළු කුසල් සිත් ගාන 21ක් හැටියට විස්තර කරලා පෙන්නනවා. එතකොට මේ කුසල් සිත් අතරින් අප පසුගිය වාර ගානකදී කතා කළා කාමාවචර කුසල් 8 ගැන අපි කතා කළා. ගිය සතියේ රූපාවචර කුසල් හැඳින්වීම කරලා චුට්ටක් ඉදිරියට ඒ ගැන කතා කළා. අදත් අපි කතා කරන්නේ රූපාවචර කුසල් වල තව ඉදිරියට කොහොමද විස්තර කරන්නේ කියලා. ඊළඟට මේක ධම්මසංගණී ප්‍රකරණයේ මුළු ස්ට්‍රක්චර් එක දිහා බලපුවාම අපි මේ කතා කරන්නේ පදභාජනීය කොටසට අයත් කාණ්ඩයක්. ඒවා දැන් මතක තියෙන්න ඕනේ කොහොමද අපි මේ කතා කරන මාතෘකාව මේ ධම්මසංගණී පෙළපොතට ගැලපෙන්නේ කොහොමද කියන අදහස හැමෝම ගාව තියෙන්නට ඕනේ. ඊළඟට මේ රූපාවචර කුසල් විස්තර කරනකොට අපි කලින් දවසේ කිව්වා ප්‍රධාන ණයකම දෙකකට අපි බෙදලා අරගත්ත සුද්ධික ණය සහ මිශ්‍ර ණය කියලා. සුද්ධික ණය කිව්වොත් වෙන කිසිම අමතර කරුණක උදව්වක් නැතිව රූපාවචර කුසල සිතක පවතිනට ඕනේ මූලික ධානාංග විතරක් ඉස්මතු කරමින් කතා කරන එක තමයි සුද්ධික ණය යටතේ කතා කළේ. එහිදී ප්‍රධාන ආකාර දෙකක් කතා කළා චතුක්ක ණය ක්‍රමය සහ පංචක ණය ක්‍රමය කියලා. චතුක්ක ණය ක්‍රමයේදී ධාන 4කින් සමන්විතව කතා කළේ. පංචක ණය ක්‍රමයේදී ධාන 5ක් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරලා පෙන්නුවා. මේ පදනම තමයි මේ රූපාවචර කුසල් සිත් ඉදිරිපත් කරන හැම තැනකදීම යන්නේ වෙන්න මේ සුද්ධික ණය පදනම මූලික ඒක තමයි මූලාශ්‍රය කරගෙන තමයි ඊටු ඔක්කොම අපි ගලපන්නේ. ඊළඟට මිශ්‍රක ණය යටතේදී එනවා මේ කියන සුද්ධික ණයට කොහොමද ප්‍රතිපදාව එක්ක වුණාම අපි සිත ඉදිරිපත් කරන්නේ කොයි විදියටද? ඒක ඉඳන් කියනවා සුද්ධික ණයට ප්‍රතිපදාව විතරක් ආපුවාම ඒකට අපි කිව්වා සුද්ධික ප්‍රතිපදා කියලා. ඒ විදිහට කොහොමද සිතක් ඉදිරිපත් කරන්නේ කියන කාරණාව එක පැත්තක්. ඊට අමතරව තව තියෙනවා මේ සුද්ධික ණයට ආරම්මන ભેදයේ ආරම්මන ස්වභාවය කහු කරපුවාම කොහොමද සිත විස්තර කරන්නේ? ඒකට අපි කියනවා සුද්ධික ආරම්මන ක්‍රමය කියලා. එතකොට පටිපදාව විස්තර කරනකොට සුද්ධික ණයට පටිපදාව විතරක් එක්කහු කරලා පෙන්නුවා මෙන්න මෙහිමයි පටිපදාව යෙදෙන්නේ කියලා. ඒ වගේම සුද්ධික ණයට ආරම්මණය එක්කහු කරලා පෙන්නනවා වෙන්න කොහොමද සුද්ධික ණය සහ ආරම්මණය කියන කාරණා දෙක එක්ක වුණාම සුද්ධික ආරම්මන වශයෙන් කොහොමද සිතක් ඉදිරිපත් කරන්නේ කියලා.
අවසාන වශයෙන් මේක ඉදිරිපත් කරනවා සුද්ධික ණයට ප්‍රතිපදාවයි ආරම්භණයයි දෙකම එක්කහුව කරලා එහෙම වුණාම කොහොමද ඒක තමයි ප්‍රායෝගික ස්වභාවය. අන්න එතකොට පෙන්නනවා ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ ඉදිරිපත් කිරීම කොහොමද වෙන්නේ කියලා. එතනදී මේ ඔක්කොම එකට ගහන්න නැතුව ක්‍රමයෙන් බලන්න ලස්සනට ඒක විකාශනය වෙලා ආපු හැටි. ඉස්සෙල්ලා සුද්ධික ණය විතරක් පෙන්නුවා. ඊට පස්සේ සුද්ධික ණයට ප්‍රතිපදා ભેද එක්කහුව කරලා සුද්ධික ප්‍රතිපදාව පෙන්නුවා. ඊට පස්සේ සුද්ධික ණයට ආරම්මන ભેද එක්කහුව කරලා සුද්ධික ආරම්මණය පෙන්නනවා. ඊට පස්සේ සුද්ධික ණයට මේ දෙකම එක්කහුව කරලා 16ක් හැටියට හදලා 16ක් අත්තුක කියලා පෙන්වනවා. ඒක එතකොට මිශ්‍රකයි. පටිපදාවෙන් මිශ්‍රයි ආරම්මණයෙන් මිශ්‍රයි. ඒ විදිහටයි මේ රූපාවචර කුසල් සිත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට අපි පසුගිය සතියේ පාඩම පොඩ්ඩක් මතක් කළොත් මේ තියෙන පසුගිය සතියේ අපි ඉගෙන ගත්ත ආකාරයේ රූපාවචර කුසල සිතක් විස්තර කරන්න පටන් ගන්න යස්මින් සමේ රූපෝපත්තිය මග්ගම් භාවේති ආදී වශයෙන් ඒක කාමාවචර කුසලයෙන් වෙනස් වෙන ආකාරය අපි කියලා දුන්නා. කාමාවචර කුසලයේ කොහොමද පටන් ගන්නවා කිව්වේ? යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ආදී වශයෙන්. මෙතනදී ඊට වඩා වෙනස් ආකාරයකින් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන කාරණාවත් අපි පසුගිය සතියේ දීර්ඝව කතා කළා. ඊළඟට ඒ ඡේදයට අදාළව පියාලං ගලපන්නේ කොහොමද ආදී වශයෙන් අදාළ කරුණු නැවත මතක් කරගන්න. ඊළඟට දැන් මෙතනින් එහාට අද කතා කරන මාතෘකාව යටතේ අපි මේ ඒ සිතේ දෙන ධර්ම කොටස් ගණන පරෝපන්නාසකද අර ඒ තරම් ඩීටේල් යන්නේ නැහැ. දැන් ඒවා ඔයගොල්ලන්ට ධාරණය වෙලා තියෙන්නට ඕනේ. ඒ පදනම එහෙමම තමයි. හරිද? එතකොට මොනවද මේ සමේ නිर्देशයක් හොයාගන්න හැටි, ධම්මුද්දේශය, අප්පනාව, එතකොට කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය ආදී හැම එකක්ම අඩංගු තමයි. නමුත් ඒවා එකින් එක විස්තර කරමින් නෙමෙයි ඉස්සරහට යන්නේ. ඒ වෙනුවට අපිට විස්තර කරගත යුතු උලුප්පාදක් පිය යුතු වෙනත් ධර්ම කරුණු තියෙන නිසා එවැනි ධර්ම කරුණු අපි උලුප්පනවා හැර අර මූලික ධර්ම කරුණු එකින් එක නැවත නැවත රිපීට් කරන්නේ නැහැ. හොඳයි. එහෙමනම් අද පාඩම අපි පටන් ගන්නවා. දැන් මේ විදිහට ඉදිරිපත් කරපු රූපාවචර කුසලය මේක ඉදිරිපත් වෙන හැම වෙලාවකම අපි දන්නවනේ මේක රූපෝපත්තිය මග්ගම් භාවයේදී. හරිනේ. එතකොට මේ විදිහට පටන් ගන්න හැම තැනකදීම මේ මාර්ගයක් වඩන පිළිවෙලක් තියෙනවානේ. කාමාවචර කුසල් සිත් වාගේ ඉබේ ඇති වෙන්නේ නැහැ. ධර්ම පූර්වාංගවම ඇති වෙන්නේ නැහැ රූපාවචර සිත්. අදාළ ප්‍රතිපදාවෙන්ම තමයි මේ කුසලයේ උපදවා ගන්නට ඕනේ. එහෙනම් මේ ප්‍රතිපදාව කියන එක වැදගත්. ඒ නිසායි මේ ප්‍රතිපදාවට විශේෂ තැනක් දීලා ඒක උලුප්පාදක් වුනේ මේ සුද්ධික ප්‍රතිපදා ක්‍රමයෙන් සිත් විස්තර කිරීම ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව මේ සිතක් උපදිද්දී කසිනයක් හසුරුවන. දැන් කසිනයක්නේ ආරම්භණයේ විදිහට අරගන්නේ. කසිනයක් හෝ වෙනත් 25ක් වූ කර්මස්ථාන අතරින් පළවෙනි ධානයේ උපදවන්නට සුදුසු කර්මස්ථානය අරගෙන ඒ විදිහට යනවා. දෙවෙනි ධානයට ඒ විදිහට යනවා. එතකොට ඒ මොකක් හරි ගන්න අරමුණ කොයි විදිහටද හසුරවන්නේ කියන එකත් අපිට වැදගත් වෙනවා. ඒ අනුව ප්‍රතිපදාව ඉගෙන ගත්තට පස්සේ අපි ඉගෙන ගන්නවා ආරම්භණය කොහොමද සිතේ හැසිරෙන්නේ කියන කාරණය. එතනදී සුද්ධික ආරම්භන ක්‍රමය ඉදිරිපත් වෙනවා. ඒ විදිහටයි සිත විස්තර කරමින් අපි ඉදිරියට යන්නේ. දැන් අපි බලමු මේ ප්‍රතිපදාව කියන එක කොහොමද යෙදෙන්නේ, ඒ අනුව කොහොමද ඉලක්කගත ධානය ලබන්නේ. ඒ කියන්නේ අභිඥාවටපත් වෙන්නේ කොහොමද? මෙතන අභිඥාව කියලා කිව්වේ ඉලක්කය. දැන් අපේ ඉලක්කය ධානයට ධානය ලබා ගැනීමනේ. එහෙමනම් මේ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ධානය කියන්නේ මොකද්ද? කොහොමද ඒක ලබාගන්නේ කියලා කතා කරමු. ප්‍රතිපදාව කියලා කියන්නේ මේ පළමුවම සිත එකඟ කරගත්ත තැන පටන්. ඒ කියන්නේ මම දැන් ධානයක් වඩන්න ඕනේ කියලා හිතපු තැන පටන්. ඒ තමන් දැනගත්තු ප්‍රතිපදාවේ යෙදෙමින් මහත් වීරියකින් යුතුව ඉදිරියට යමි. උපචාර සමාධිය වැඩෙන තාක්කල් ගත කරන කාලය තමයි අපි ප්‍රතිපදා කාලය කියලා කියන්නේ. එතකොට ඒ කාලය තුල පැවති ධානා භාවනාව ප්‍රතිපදාව කියලා අපි කියනවා. මේ ප්‍රතිපදා කාලය තුල අපි පවත්වපු ධාන භාවනාව ප්‍රතිපදාව කියලා කියනවා. හරිද? එතකොට මේ ප්‍රතිපදාවට අනුව තමයි ධානයේ නිමිති පහළ වීම සිද්ධ වෙන්නේ. ඊළඟට අභිඥාව කියලා කියනවා මේ උපචාරයේ පටන් දැන් ඔන්න
ප්‍රතිපදාවෙන් අපි උපචාර සමාධිය දක්වා කොටසනේ මේ ප්‍රතිපදාව කියලා කිව්වේ. එතන සිට අර්පණා සමාධිය තෙක් කොටස තමයි අභිඥාව කියලා කියන්නේ. මේ දෙක මම ඉස්සරහදී තවත් විස්තර කරන්නම්. දැනට ඔය අදහස හිතේ තියාගෙන අපි ඉදිරියට යමු. දැන් මේ ප්‍රතිපදාව මේ විදිහට දක්වන්නේ ඇයි? සමහර යෝගාවචරයෙකුට මේ ප්‍රතිපදාව බොහොම පහසුවෙන් සිද්ධ වෙනවා. තව සමහර කෙනෙකුට මේ ප්‍රතිපදාව බොහොම ගැහැට සහිතව අමාරුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒකට හේතු කාරණා තියෙනවා. අන්නේ හේතු කාරණා දිහා බලලා ඒවත් එක්ක අපි සංසන්දනය කරලා බලමු මේ ප්‍රතිපදාව කොයි ආකාරයකටද යෙදෙන්නේ ඒ යෝගාවචරය වෙනුවෙන්. ඒ අනුව ඒ යෝගාවචරයට අනුරූප අයුරින් ගැලපෙන අයුරින් අපි කොහොමද රූපාවචර සිත ඉදිරිපත් කරන්නේ කියන කාරණේ බලමු. ප්‍රතිපදාව සලකපුවාම ප්‍රතිපදාව එක්ක කෙනෙක්ට ඉක්මනට ලැබෙන මේ ප්‍රතිපදාව තුල අවශ්‍ය ඉලක්කය එක්ක ඉක්මනට ලැබෙනවා. එහෙම නැත්නම් බොහොම ගැහැට විඳලා කල්ගත වීමෙන් ලැබෙනවා. ඕක තමයි පදනම් දෙක. එතකොට ඒකේ කල්ගත වෙලා බොහොම අමාරුවෙන් ලැබෙනවා නම් අපි ඒකට කිව්ව දුක්ඛාපටිපදා කියලා. ඒ වගේම යමක් ඉක්මනින් බොහොම පහසුවෙන් ලැබෙනවා නම් ඒකට අපි කිව්ව සුඛාපටිපදා කියලා. වචනාර්ථ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් දුක්ඛාපටිපදා යෙදෙන්නේ කොහොමද? මුලින් ඉඳලම ඒ පුද්ගල సంతානියේ කෙලෙස් බහුල නම්. හරි එතකොට ඒ බහුල වූ කෙලෙස් විස්කම්බන ප්‍රහාණය කරගන්න ඒව පොඩ්ඩක් යටපත් කරගන්න. එතකොට ඒකට යෙදෙන උපාය ප්‍රබලව යොදමි. ඒ වැඩේ කරන්න ඕන නිසා එහිදී අන්නේ වැඩිපුර මහන්සියක් වෙන්න ඕනි කියන අදහසෙන් දුක්ඛාපටිපදයි කියලා කිව්වා. හරිද? ඒ කියන්නේ సంతානයේ තුල කෙලෙස් බහුල නම්. එතකොට අර කියන ආකාරයට නීවරණ ධර්ම ප්‍රහාණය කරගන්නට වැඩි වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ වැඩි වෙහෙස දුක්ඛාපටිපදාවක් හැටියට විස්තර වෙනවා. ඒ වගේම තමන් භාවනාවක් කරන්න සූදානම් වෙනකොට ඒකට සුදුසු ආකාරයට පරිසරය සැකසෙන්නට ඕනේ. භාවනාවකට බාධා වෙන ආකාරයෙන් සියලුම කාරණා කටයුතු සිද්ධ වෙනවා නම් එතන භාවනාවක් වඩන්නට අමාරුයි. එහෙමනම් මේ විදිහට තියෙනවා සත්පාය ධර්ම අසත්පාය ධර්ම කියලා අපි ඒ කාරණා කොටස් වලට බෙදලා තියෙනවා. හොඳ පැත්තට යෙදෙනේම නරක පැත්තට යෙදෙනේම. මෙතන නරක පැත්ත කියලා කිව්වේ තමාගේ ඉලක්කය වූ ධානය වඩා ගන්නට ඉඩ නොදෙන එකට බාධා කරන ඒවා අසත්පායයි. එහෙමනම් මේවා පොත්වල සඳහන් වෙනවා විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ වාගේ පොත්වල පැහැදිලිව මේවා දීර්ඝ වශයෙන් විස්තර කරලා පෙන්නනවා අසත්පාය ධර්ම 10ක්. ඒ වගේම අනිත් පැත්තට සත්පාය ධර්ම 10කුත් පෙන්නනවා. අරකෙම විරුද්ධ පැත්ත. මේ විදිහට දැන් උදාහරණයක් ගත්තොත් කිසියම් යෝගාවචරයක් වාසය කරනවා නම් බොහෝම කාර්ය බහුල ආවාසයක. එතන මේ පිරිස වැඩි, වැඩ කටයුතු වැඩි, අලුත් ගොඩනැගිලි හදනවා වාගේ අමුතු වැඩ කටයුතු තියෙනවා. ඒ හැම තැනකම පිරිස් ගැවසෙනවා වැඩි. ඉතින් මෙහෙම තැනකදී භාවනාවක් නිවි හැනෙහිල්ල නිස්කලංකව කරගන්න අමාරුයිනේ. අන්න බලන්න එතකොට එතන ඒ අසත්පාය ධර්මයක්. ඒ වගේම සප්පාය කියන එක ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත බොහොම නිදහස් නිස්කලංක ආරණ්‍යයක් වාගේ තැනකට ගියා නම් බොහෝම පහසුවෙන් ඒ ටික හදා ගන්නට පුළුවන්. ඒ වාගේ සත්පාය අසත්පාය ඒ තැනට අනුරූපව ගලපා ගන්නට ඕනේ. ඊළඟට යම් කිසි කෙනෙක් භාවනාවට වාඩි වෙනවා නම් ඊට සුදුසු වූ පූර්ව කෘත්‍ය ටික කරගන්නේ නැතුව දැන් අපි දන්නවා භාවනාවක් කරනවා කිව්ව පමණ එකපාරටම කොහේ හරි ගිහිල්ලා ආපු ගමන් අනිත් පැත්තට ඉඳගෙන වාඩි වෙලා භාවනාවක් කරනවා නෙමෙයිනේ. ඒ සඳහා යම් කිසි ප්‍රතිපදාවක් තියෙනවා පුරාගෙන කරාගෙන ඉන්නට. සීලයක සමාදන් වෙලා ඉස්සරලා ගතසිත පිරිසිදු කරගෙන සීලයක සමාදන් වෙලා මේ ආදී වශයෙන් එන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. එසේ නොවුනොත් අර සිත එකඟ කර ගැනීම කියන කාරණාව හරියාකාරව වෙන්නේ නැහැ. අමාරුයි. අන්න ඒ නිසා මේ පූර්ව කෘත්‍ය කරගන්නේ නැතුව භාවනාවට වාඩි වෙනවා නම් එහෙම තැනක උත්සාහ ගන්නවා නම් එතනදිත් තියෙන දුක්ඛාපටිපදාවක් තමයි. ඊළඟට යම් කිසි సంతානයක තෘෂ්ණාව අධිකන එහෙම නැත්නම් එයා සමතේ භාවනාව පුරුදු කරලා නැති කෙනෙක් නම් ඒ පුද්ගලයාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී කියන නාම ඉන්ද්‍රිය ධර්ම දියුණු නැත්නම් ඒ හැම වෙලාවකදීම ඔහුට අධික වීරයක් දරන්නට වෙනවා ඒ බාධක ටික මැඩගෙන ඉස්සරහට එන්න. අන්න එවැනි ගැහැට බාධක
යෙදෙන තැන්වලදී අපි මේ ප්‍රතිපදාව හඳුන්වනවා දුක්ඛාපටිපදා කියලා. එහෙමනම් ඊට විරුද්ධ ධර්ම ක්‍රියාත්මක වෙන තැනදී බොහොම පහසුවෙන් සුඛ ප්‍රතිපදාවක් මත ධානය ලබා ගන්නට පුළුවන්. එවැනි කීවට අපි කිව්ව සුඛ ප්‍රතිපදා කියලා. හරිනේ. ඊළඟට මෙහිම ධානය ලැබෙන්නේ කෙනෙකුට ඉක්මනට ලැබෙනවා, කෙනෙකුට පස්සේ ලැබෙනවා. සුඛාපටිපදාව කියොත් ඉක්මනට ලැබෙනවා, දුක්ඛාපටිපදාව වුණොත් කල්ගත වෙනවා. අන්න ඒක කොහොමද විස්තර කරන්නේ? ඒක විස්තර කරනවා දන්දාභිඥා කිප්පාභිඥා කියලා. දන්දාභිඥා කියන්නේ ප්‍රමාද වී තමයි ධානය ලැබෙන්නේ. බොහොම කල්ගත වෙනවා. ඇයි උපචාර සමාධිය කොහොම හරි ලබාගත්ත කියන්න උත්සාහයෙන් ඊට පස්සේ ධානාංග බලවත් කරගන්නට තවත් අධික වෙහසක් දරන්නට වෙනවා. අන්න එතකොට කල්ගත වෙනවා. අසත්පාය ධර්ම සේවනය වෙනවා නම් එතනදිත් කල්ගත වෙනවා. ඊළඟට කෙනෙක් අර්පණා කුසලතා සම්පාදනය කරගන්න අදක්ෂ නම් ඔහුට ඒ ගැන වැටහීමක් නැත්නම් නිවැරදිව දහම් කරුණු අධ්‍යයනය කරලා නැත්නම් ස්කන්ධ ආයතන ධාතු ආදී කරුණු හරියට දන්නේ නැත්නම් එවැනි පුද්ගලයාටත් මේක හරියට තේරුම් අරගෙන ඒ කියන්නේ ඒතර තමා විසීම අවබෝධ කරගෙන ඉතින් හෙමින් ඉස්සරහට එන්න එපාය. අන්න එවැනි අවස්ථාවල මේක දන්දාභිඥා එහෙම නැත්නම් ධානය ලැබෙන්න ප්‍රමාද වෙනවා. ඒ වගේම සිත බොහෝසේ අවිද්‍යාවෙන් මඩනාලද්ද වුණා. අවිද්‍යාව තුලම නම් ඉන්නේ. විද්‍යාවට ඇවිල්ලා නැත්නම් බණ අහලා නැත්නම් එවැනි ස්වභාවයක් මේකට කාරණා වෙනවා. ඊළඟට කෙනෙක් සමතේ වැඩුවා වෙන්නට පුළුවන්. නමුත් ඔහු විදර්ශනාවට හුරු නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මය යොදා ගන්නට විපස්සනාවට නගා ගන්නට තේරෙන්නේ නැත්නම් එවැනි පුද්ගලයාටත් මේක දන්දාභිඥයි එහෙම නැත්නම් ධානය ලබන්න ප්‍රමාද වෙනවා. ඒ වගේම තමයි කෙලස් වැඩි නම් ඒත් ප්‍රමාදයි. සද්ධා විරිය සති ආදී ඉන්ද්‍රිය ධර්ම දුර්වල නම් ඒත් ඔහුට ධානය ලබන්න ප්‍රමාදයි. එවැනි වෙලාවකදී අපි කිව්වා දන්දා විඥා ප්‍රමාද වී ලැබෙන ධාන කියන අර්ථය. ඕකෙම විරුද්ධ පැත්ත තමයි ක්ෂිප්පා විඥා, ක්ෂිප්‍ර විඥා කියලා බොහොම ඉක්මනින් ධානය ලැබෙන ස්වභාවය. මේ කිව්ව කාරණාවල විරුද්ධ පැත්ත. හරිද? සුළු කාලයකින් උපචාර සමාධියෙන් පස්සේ බොහොම සුළු කාලයකින් ධානය ලැබනවා නම් සත්පාය ධර්ම නිතරම හමු වෙනවා නම් යෙදෙනවා නම් අසත්පායෙන් ඈත් වෙලා ඉන්නවා නම් එතකොට අර්පණා කුසලතා සම්පාදනය කරගන්න පහසු නම් අවිද්‍යාවෙන් වැහිලා නැතුව යම්කිසි ධර්මදා ඉගෙනගෙන ඉක්මනට ධර්ම අවබෝධ කරගන්න නුවණ තියෙනවා නම් විදර්ශනාව වඩලා පුරුද්ද තියෙනවා නම් ඒක මේ භවයේ වෙන්න පුළුවන් පෙර භවවලදී වෙන්න පුළුවන් උපනිශ්‍රේ වශයෙන් පෙර භවයේ කරපු එකක් මෙතනට බලපානවා. මේ විදිහට කොහොමද කෙනෙක්ට කල්ගත වෙන්නේ කොහොමද කෙනෙක්ට ඉක්මනට ලැබෙන්නේ කියන කාරණා මේ කියන ධර්මතාවල යෙදීම මත ඒක තීරණය වෙනවා. එහෙමනම් රූපාවචර කුසලයක් ඉපදවීමේදී මේ කියන කාරණා සැලකිල්ලට ගන්න වෙනවා. යම්කිසි යෝගාවචරයේ බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනට ධානය හැමෝම ඉතින් ඉක්මනට ධානය ලබන්නනේ බලන්නේ. එහෙමනම් Taman දැනගන්න ඕනේ Tamanට බාධක ධර්ම මොනවද? ඒවයින් අයින් වෙන්නේ කොහොමද? තමාට සුබ ධර්ම මොනවද? ඒවා ළඟා කරගන්නේ කොහොමද? ඔය කියන කාරණා හතර හරියට බැලන්ස් කරගෙන ඉස්සරහට එනවා නම් ධානය ලබා ගන්නට පහසුයි. ඊළඟට මේ විදිහට යෙදෙනකොට ධානය ලබා ගන්න විදිහ වෙනස් වෙන වගේ අපිට පේනවා. කෙනෙක් කල්ගත වෙලා ගන්නකොට තව කෙනෙක් ඉක්මනට ලැබෙනවා. මෙන්න මේ පදනම අරගෙන මේ කුසල සිත විස්තර කරන්න ඒක පදනමක් හැටියට යොදාගෙන තියෙනවා. යමෙක් දුකසේ වෙහෙසමින් කෙලෙස් යටපත් කරයිද? ඒ කියන්නේ දුක්ඛාපටිපදාවේ යෙදෙමින් කෙලෙස් යටපත් කරනවාද? එයින් පස්සේ දැන් එතකොට ඔන්න පටිභාග නිමිත්ත ගාවට එනකන් එයා බොහොම අමාරුවෙන් කෙලෙස් මොකද පටිභාග නිමිත්ත වෙනකොට කෙලෙස් යටපත් වෙනවානේ. ඒ දක්වා බොහොම අමාරුවෙන් එයා ඒ ටික කරගත්ත කියන්නකෝ. ඒ ටික කරගෙන එතනින් පස්සේ එයා අර්පණා ධානය ලබා ගන්න ගොඩක් කල් ගත කරනවා නම් ඒක අවස්ථාවක්. එහෙමනම් එවැනි අවස්ථාවට අපි කිව්වා දුක්ඛ පටිපදා දන්දා විඥා. අර මෙතන පටිභාග නිමිත්ත ලබා ගන්නත් බොහොම අමාරුවෙන් වෙහෙසෙන් මහන්සියෙන් කල් ගත කළා. එතනින් පස්සේ අර්පණාව ලබා ගන්නත් බොහෝ කාලයක් ගත කරන්න වුණා නම් අන්න එතකොට කිව්වා දුක්ඛ පටිපදා දන්දා විඥා. එයාගේ ප්‍රතිපදාව බොහොම දුක් සහගත වුණා. බොහොම ගැහැට වැඩි වුණා. ඒ නිසා දුක්ඛ පටිපදා කිව්වා.
ඊළඟට පටිභාග නිමිත්ත කොහොම හරි ලබා ගත්තත් එතන ඉඳලා ධානාංග ටික බලවත් කරලා අර්පණාව ලබා ගැනීමට ගොඩක් කල් ගත වුණා. එහෙමනම් එවැනි ස්වභාවය කිව්ව දුක්ඛා පටිපදා දන්දා විඥා කියලා. ඒ වගේම තව කෙනෙක් ඉන්න පුළුවන් මේ විදිහට දුක්ඛා පටිපදා තමයි. හැබැයි එයා එතනින් පස්සේ බොහොම කෙටි පරිවාසයකින් පස්සේ ධානාංග ලබා ගන්නවා. ඒ කියන්නේ උපචාර සමාධියෙන් පස්සේ අර්පණා සමාධිය බොහොම ඉක්මනට ලබා ගන්නවා. හැබැයි යා මුලදී ආවේ අර කියන දුක්ඛා පටිපදාව තුල. දෙවෙනි කොටස විතරක් එයා ශීඝ්‍රගාමී කරගත්තා. එවැනි එකට අපි කිව්ව දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දැක්කද ක්‍රම දෙක ආපු හැටි. දුකසේ පටිභාග නිමිත්ත ඉපදෙව්වා වුණත් එතනින් පස්සේ ටික නැවතත් කල් ගත වෙනවා නම් එයා දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. දෙවෙනි කොටස ඉක්මනට යනවා නම් එයා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඒ විදිහට යනවා. දැන් මේ අපි කතා කළේ දුක්ඛා පටිපදාව තුළ. ඒ කියන්නේ බොහොම දුකසේ වෙහෙසෙමින් පටිභාග නිමිත්ත උපදවපු එක්කෙනානේ. තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ පටිභාග නිමිත්ත ඉක්මනට උපදවපු. එහෙමනම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සිත විස්තර කරනකොට අපිට කියන්නට වෙන්නේ දිග වූ අර්පණා පරිවාසයේ දැන් බොහොම පහසුවෙන් කෙලෙස් යටපත් කරනවා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත උපදවනවා. එතනින් පස්සේ හැබැයි යාට අර්පණාව ගන්න ටිකක් කල් ගත වෙනවා. එහෙම කෙනෙක් වුණොත් එයා සුඛා පටිපදා මොකද ප්‍රතිපදාව එයා ඉක්මනට ආවා. මොකද ප්‍රතිපදාව කියලා කිව්වේ විචාර සමාධිය දක්වා ගත කරන කොටස. ඒ කොටස එයා බොහොම ඉක්මනට ආවා. හැබැයි එතනින් පස්සේ කල් ගත වුණා. හිතන්න පුළුවන් ඉඩක් හැදුනා. වෙන වෙන බාධක පැන නැංගා ආදී මොනවා හෝ කරුණු නිසා දෙවෙනි කොටස කල් ගත වුණා නම් පළවෙනි කොටස ඉක්මනට ආවා නම් එතකොට වෙන්නේ සුඛා පටිපදා දන්දහ විඥා. හරිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට බලන්න පුළුවන් කෙටි වූ පරිවාසයකින් ධානාංග උපදවනවා නම් එයාට අපි කියනවා සුඛා පටිපදා කිප්පා විඥා කියලා. හරිනේ. එතකොට මෙතනදී මොකද්ද මේ උනේ? ඒ පුද්ගලයාගේ ප්‍රතිපදා කාලය කොච්චර දීර්ඝද ධාන ලැබයා ගැනීමට අභිඥා කාලය කොච්චරක් ගත වුණාද? ඔය කියන පදනම මත අවස්ථා හතරක් අපිට ලැබෙනවා. දුක්ඛා පටිපදා දන්දා විඥා, දුක්ඛා පටිපදා කිප්පා විඥා. සුඛා පටිපදා දන්දා විඥා, සුඛා පටිපදා කිප්පා විඥා කියන ආකාර හතර ලැබෙනවා. එහෙමනම් ඔය ආකාර හතරෙන් තමයි ප්‍රතිපදා ભેදය අපිට විස්තර කරන්නට වෙන්නේ. ඔන්න බලන්න කෙලෙස් යටපත් කර ගැනීම කියන කාලය ඒක බොහොම අමාරුවෙන් කෙනෙක් කරනවා, තව කෙනෙක් පහසුවෙන් කරනවා. ඊළඟට දෙවෙනි ස්ටෙප් එකට ගියාම ධානාංග උපදවා ගැනීම කියන කාරණේ එතනින් පස්සේ දීර්ඝ වූ කාලයක් ගත කරලා කෙනෙක් අර්පණාව උපදවනවා, තව කෙනෙක් කෙටි වූ කාලයකින් උපදවනවා. මෙතනදිනුත් ඒ විදිහටමයි. එහෙමනම් මෙන්න මේ කියන පදනම් හතර යටතේ අපිට මේ සිත නම් කරන්නට පුළුවන් දුක්ඛා පටිපදා දන්දා විඥා. මෙතනදී දුක්ඛා පටිපදා කිප්පා විඥා. මෙතනදී සුඛා පටිපදා දන්දා විඥා. මෙතනදී සුඛා පටිපදා කිප්පා විඥා. මේ විදිහට අපිට මේ සිත් ටික නම් කරන්නට පුළුවන්. හරිද? දැන් මේ කිව්ව කාරණාව තේරුණාද? පටිපදාව කියන එක අපි පෙන්නවා කෙලෙස් යටපත් කර ගැනීම දක්වා වූ කාලයේ කොහොමද එයා ගත කළේ? කල් ගත කළාද ඉක්මනට ආවද? ඊළඟට එතෙන් සිට ධානාංග උපදවා ගැනීම දක්වා කොහොමද එයා ආවේ? කල් ගත කළාද ඉක්මනට ආවද? ඔය කියන කාරණා හතර මත දුක්ඛා පටිපදා දන්දා විඥා, දුක්ඛා පටිපදා කිප්පා විඥා, සුඛා පටිපදා දන්දා විඥා, සුඛා පටිපදා කිප්පා විඥා. මේ විදිහට තමයි ඒක නම් කරලා තියෙන්නේ. එහෙමනම් මේ පදනමේ තමයි ධම්මසංගණීය රූපාවචර කුසලය ඉදිරිපත් කරන්නේ පටිපදා වේදේ. හරිද? අපි බලමු එහෙනම් කොහොමද ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඡේද අංක 176ට පෙරලා ගන්න. ඡේද අංක 176 පිටුව 84. 85 සිංහලෙන් බලන අය වුණනම් 85 පිටුව. ධම්මසංගණී ප්‍රකරණේ 176 ඡේදය. කියවන්නේ ඡේදේ මාත් එක්කම යස්මින් සමයේ රූපෝපත්ත්‍යා මග්ගම් භාවේති විවිච්ඡේව කාමේහි පේයාලං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දහා විඥං. අන්න ඉදිරිපත් කරපු ආකාරය. දුක්ඛා පටිපදං දන්දහා විඥං පටවිකසිනං. පටවිකසිනේ කොහොම දුක් සහගත වූ ප්‍රතිපදාවකුත් දුක් සහගත වූ අභිඥා කාලයකුත් සමගින් අන්න මේ
උපසම්පජ්ජ විහෙරති. පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා. හරිද? මේ විදිහටයි විස්තර කරන්නේ. සිංහල පැත්තේ බලන අයට දුක් වූ පිළිවෙත් ඇති, ලැසි වූ අභිඥා ඇති කියලා දාලා ඇති. ලැසි කියලා කියන්නේ බොහොම පරක්කුවෙන් හිමි. හරිද? එතකොට බලන්න මෙතන සුද්ධික ප්‍රතිපදාවට සුද්ධික නවකයට ප්‍රතිපදාවෙක් පහු කරලායි මේක මේ විදිහට ගැට ගහලා තියෙන්නේ. මේක තේරුණාද කියලා බලන්න. ගැටලුවක් එහෙම තියෙනවද? සර් මෙතන අභිඥාවෙන් කියලා අදහස් කරන්නේ ධානයේද? ධානය ලබා ගැනීම දක්වා ගත කරපු ප්‍රතිපදාවම තමයි. අභිඥා ලබනවා කියන්නේ නෑ. එතනදී අභිඥා කියලා කිව්වේ ඔබ ඔය මතක් කරන්නේ අර ඉර්ධිවිද ඥාන, චේතෝ පරිමනවද, පූර්වේ නිවාසානුස්සති ඥාන ආදී දේවල්නේ. එහෙම එක නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන තාම අපි බොහොම ලාබාල මට්ටමේ ඉන්නේ. හැබැයි මෙතන අභිඥාව කියලා කියන්නේ ඉලක්කය. හරිද? ඒතර මෙයාගේ ඉලක්කය මොකද්ද? ධානය ලබා ගැනීම. අපි මේ කතා කරන්නේ මොකද්ද? ප්‍රතිපදාව. එහෙමනම් ධානය ලබා ගැනීම දක්වා වූ ප්‍රතිපදාව. එතකොට ධානය ලබා ගැනීම දක්වා වූ ප්‍රතිපදාව අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කොටස් දෙකකින්. ඉස්සරළම කසින භාවනාව පටන් ගත්ත තැන් ඉඳලා පටිභාග නිමිත්ත ලැබෙනකම් පළවෙනි කොටස. ඒකට අපි කිව්වා කෙලින්ම ප්‍රතිපදාවමයි කියලා. දෙවෙනියට කිව්වා පටිභාග නිමිත්තේ ඉඳලා අර්පණා ධානය දක්වා වෙනකම්. ඒක දෙවෙනි කොටස. ඒක කිව්වා අභිඥා කාලය කියලා. මොකද එතනදී තමයි ඍජුවම අභිඥාව කරා යන්නේ. මේක හරියට මේ පටිභාග නිමිත්ත කියන එක හරියට අර දනගගා ඉන්න පොඩි දරුවෙක්. තව සතියක් දෙකක් ගියාම ඔය පුටුවක් බංකුවක් බිත්තියක් අල්ලගෙන නැගිට ගන්න උත්සාහ කරනවානේ. අන්නේ නැගිට ගන්න උත්සාහ කරන දරුවෙක් අපි කිහිලි දෙකෙන් උස්සලා කෙලින් හිටවලා බබා හොමින්ද කිව්වට එයා ඉන්නවද? අපි එයාව කෙලින් තියන්න try කරනවා. අපි කෙලින් තිබ්බ ගමන් ඒ දරුවා මොකද වෙන්නේ? ආපහු කඩන් වැටෙනවා. ඇයි? තාම එයාට පුරු නැහැ. අංගපසංග හරියට දියුණු කරගෙන නැහැ. බැලන්ස් එක හදාගෙන නැහැ. ඒ නිසාවෙන් එයා තාම ඇදන් වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රතිභාග නිමිත්ත. එතනදී නීවරණ ධර්ම යටපත් වුණා පමණයි. හැබැයි හරියට නැගිට ගන්න බෑ තව. හරිද? එහෙනම් අන්න ඒකයි මේ කොටස් දෙකකට බෙදුවේ. නීවරණ ධර්ම යටපත් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙමනම් ඒ දක්වා කොටස ප්‍රතිපදාව. ඒකට බොහෝ දුක් මහන්සි වෙන්න වෙනවා. මොකද තමා තුළ තියෙන කෙලෙස් වල ප්‍රබලතාවය මත. ඒ නිසා බොහෝ විට ඒක දුක්ඛාපටිපදාම වෙනවා අපි වගේ කෙනෙක් කරනවා. ඇයි? අපි තුළ කෙලෙස් බහුලයි. ඒක කඩා ගන්න නම් වැඩි මහන්සියක් වෙන්න ඕනේ. එවැනි ස්වභාවය දුක්ඛාපටිපදා කියලා හැඳින්වනවා. ඉතින් නීවරණ යටපත් වූ පමණින් ධානය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ධානාංග බලවත් කරගන්න ඕනේ. නීවරණ යටපත් වෙන වෙලාවේ ධානාංග කාමාවචර කුසලයකට වඩා බලවත් වගේ ඇත්ත. නමුත් ධානය කියන්නේ ඊටත් එහා තියෙන ඉලක්කයක තියෙන තැනක්. එහෙමනම් ඒ තැන දක්වා නැවත අපි මේ ධානාංග දියුණු කරගන්නට ඕනේ. ඒක හරියට අර දනගගා හිටපු ළමයා ඊට පස්සේ අවුරුදු 5ක විතර ළමයෙක් අරගන්නකො. එයා කිසි ප්‍රශ්නයක් නැතුව දුවනවා පයින්නවා කරනවා. අන්න ඒ වගේ අර ඒ ගත කරන කාලය ඒ කාලය තුල ගත කරන ප්‍රතිපදාව. ඒක තමයි අභිඥා කාලය අභිඥාව කියලා මෙතන හැඳින්වෙන්නේ. ප්‍රතිපදාව ගැන කතා කරනකොට. ඔය අභිඥා වචනේම තව ඉස්සරහදී වෙනස් අර්ථ සඳහා ඉදිරිපත් වෙනවා. අපි මේ තැන්වලදී ඒක බලමු. හරි. එතකොට දැන් මෙතන බලන්න මොකක්ද උනේ? අපි සුද්ධික නවකයේ ඉගෙන ගත්තා. ඒ සුද්ධික නවකයේ මේ කතා කරන්නේ මොන සිතද ගැන කාට හරි කියන්න පුළුවන්ද? මම හැමදාම කියලා තියෙනවා වම් පැත්තෙන් ලියා ගන්න ඕනේ සිතේ ස්වභාවය. නැත්තම් අපිට පැටලෙනවා. මෙතන මොකක්ද මේ අපි කතා කරන සිත කාට හරි කියන්න පුළුවන්ද? පළවෙනි රූපාවචර. ධානය සිත. පඨම ධානය සිත. බෑ. රූපාවචර. රූපාවචර පඨම ධානය කුසල සිත. අපොයි බෑ. ඔය ඔක්කොම උත්තර ටික හරි. ඔක්කොම උත්තර ටික හරි. හැබැයි ලකුණු 150යි දෙන්නේ. සෝමනස්ථාන ඥාන සම්පූර්ණ සංකාරිත. බෑ. මේ අපි කතා කරන්නේ ප්‍රතිපදා ભેදයේ චතුක්ක ණයේ පළවෙනි සිත. චතුක්ක ණයේ පළවෙනි සිත. මොකද අපි මේ කතා කරා මං කියවනේ නවකය පදනම් කරගෙන ඉස්සරහට එන්නේ. නවකය කියලා කිව්වේ මොකද්ද?
චතුක්ක ක්‍රමයෙන් 4යි, පංචක ක්‍රමයෙන් 5යි, 5යි 4යි 9යි. 9යි. ඒ 9 පදනම් කරන් තමයි අපි ඉස්සරහට එන්නේ. එහෙමනම් මේ කතා කරලා තියෙන්නේ චතුක්ක ණය ක්‍රමයේ පළවෙනි සිතේ ප්‍රතිපදා ભેදයේ දුක්ඛ පටිපදා දන්දා විඥා තමයි මේ කතා කරලා තියෙන්නේ. හරිද? එහෙමනම් ලියා ගන්න චතුක්ක ණය පළවෙනි සිත දුක්ඛ පටිපදා දුයන්නයි දයන්නයි දාගන්නකො දුක්ඛ පටිපදා දන්දා විඥා. හරි. හරිද? ඊළඟට අපි බලමු ඊළඟ ඡේදය ඔන්න දැන් චතුක්ක ණයේ පළවෙනි සිත ඉදිරිපත් කළා. ඒක පඨමඥානං තමයි. හරි පඨ විකසිනේම තමයි. දුක්ඛ පටිපදා දන්දා විඥා. අපි මෙතෙක් කතා කළාන් ප්‍රතිපදා හතරක්. ඒක උන්න පළවෙනි ප්‍රතිපදාව මේ කියන පළවෙනි සිතට යදපු හැටි. හරිද? දැන් බලමු දෙවෙනි ප්‍රතිපදාව කොහොමද එන්නේ කියලා. ඒක යොදන්නේ කොහොමද? දැන් මොන්න මෙතන හොඳට මතක තියාගන්න මෙතන තියෙන දුක්ඛ පටිපදා දන්දා විඥා. ඡේදාංක 176. දැන් බලන්න ඡේදාංක 177. 177 මේක විස්තර වෙන්නේ කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපත්‍ය මග්ගම් භාවෙති විවිච්ඡේව කාමේ තේයාලම් පඨමඥානං උපසම්පදිතේ දුක්ඛ පටිපදං කිප්පා විඥාං. අන්න දෙවෙනි ප්‍රතිපදාව. දුක්ඛ පටිපදං කිප්පා විඥාං. පළවෙනි කොටස සඳහා දීර්ඝ කාලයක් ගත කළා, දෙවෙනි කොටස සඳහා කෙටි කාලයක් ගත කළා. හරිද? දුක්ඛ පටිපදං කිප්පා විඥාං. අන්න මුළු ප්‍රතිපදාව එතකොට මේ විදිහටයි දක්වන්නේ. ඊටු සියල්ල සමානයි. මේ විදිහටම දැන් ඔන්න මේ ඇවිල්ලා දුක්ඛ පටිපදං කිප්පා විඥාං කියලා කිව්වේ ප්‍රතිපදාව විස්තර කරපු දෙවෙනි ප්‍රතිපදාව. දෙවෙනි ආකාරයේ ප්‍රතිපදාව. එහෙමනම් ඡේදාංක 178න් තුන්වෙනි ප්‍රතිපදාව 179න් හතරවෙනි ප්‍රතිපදාව හැටියට මේ ප්‍රතිපදා හතර විස්තර වෙනවා. ඒක හරිද? දුක්ඛ පටිපදා දැන් 176 කිව්වේ කොහොමද? දුක්ඛ පටිපදං දන්දා විඥා 176 කිව්වා. 177ට එනකොට දුක්ඛ පටිපදං කිප්පා විඥා. එහෙමනම් ඊළඟ එකේ තියෙන සුඛ පටිපදං දන්දා විඥා 179 තියෙන සුඛ පටිපදා කිප්පා විඥා. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රතිපදා හතර මේ විදිහට ඡේද හතරකින් ඉදිරිපත් කරලා පෙන්වුවා. හරිද? තාම අපි කතා කරන්නේ පඨම ඥාන පළවෙනි ධානය පඨවි කසිනේ. පඨවි කසිනේන් ලබාගත් පළවෙනි ධානය. ඒ ධානය ලබා ගන්න ප්‍රතිපදා හතර කොහොමද ආවේ කියලා ඡේද හතරකින් ඉදිරිපත් කළා. හරිද? එහෙමනම් ඊළඟ ඡේදය මොකද්ද දක්වන්නට ඕනේ දැන්? මෙතන මේ ඡේද හතරෙන් 176 77 78 79 කියන ඡේද හතරෙන් රූපාවචර චතුක්ක ණය පළවෙනි සිතට ප්‍රතිපදාව හතර යෙදෙන හැටි කිව්වා. ඡේද හතරෙන් ප්‍රතිපදා හතර යෙදෙන හැටි කිව්වා. එහෙමනම් ඊළඟ සිතේ මොකද ඊළඟ ඡේදයේ මොකද්ද කියන්නට ඕනේ? පංචක ණය. වැරදි. දෙවන සිතේ දුක්ඛ දණ්ඩා. ක්‍රමයේ දෙවනි සිත. චතුක්ක ණය ක්‍රමයේ දෙවෙනි සිත හරිනම් පෙන්වන්න ඕනේ ඊළඟ එකේ. දැක්කද උත්තරේ? අපි මෙතෙක් මේ ඡේද හතරෙන්ම කතා කළේ 176 77 78 79න් කතා කළේ චතුක්ක ණයේ පළවෙනි සිතට ආරම්භන ප්‍රතිපදා හතරේ දිච්ච හැටි. එහෙමනම් කෝ දෙවෙනි සිත? දෙවෙනි සිතත් මේ විදිහටම වෙන්න එපාය. එහෙමනම් ඡේදාංක 180න් පෙන්නනවා ඊට කලින් මෙතනදී සිත් ටික හරියට මතක තියාගන්න ප්‍රතිපදා ભેදයේ මේක එතකොට පළවෙනි සිතටම යෙදෙන හැටි දුක්ඛ අපට මේ විදිහට දුක්ඛ පටිපදා කිප්පා. ඒක ඉතින් ඕගොල්ලන්ට ඕන නම් අර මේකට මම රතුවෙන් දාලා තියෙන එකට ඉරක් ඇඳ ගන්නකො. ඒත් ඇති. එතකොට දැක්ක ගමන් මතක් වෙනවා මේ මේකයි කියලා. හරිද? එතකොට දැන් 176 77 78 79 මේ විදිහට අපි විස්තර කළා. ඊළඟට යනවා 180 ඡේදයට. එහෙමනම් 180 ඡේදයේදී විස්තර වෙන්නට ඕනේ ඊළඟ සිත් ටික. මේ බලන්න කියවන්නේ ඒක හරියට. 180 ඡේදය. යස්මින් සමේ රූපෝපත්තිය මග්ගම් භාවේති විතක්ක ਵਿਚාරාණං ූපසමා පෙය්‍යාලං ဒ ුතිය ඥානං පෙය්‍යාලං තතිය ඥානං පෙය්‍යාලං චතුත්ථ ඥානං පෙය්‍යාලං පඨම ඥානං පෙය්‍යාලං මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? හොඳට කියවන්න ඉස්සලා ඡේදය හොඳට කියවන්න. ධ්‍යාන පහම කියනවනේ. මෙතනදී ධ්‍යාන කීයක් කියලා තියෙනවද? පහක් තියෙනවා. හරි මොනවද පහ? ဒုတိ ය ධ්‍යානං, තතිය ධ්‍යානං, චතුත්ථ ධ්‍යානං, පඨම
ධාන පඨම ධානං වල ඉඳලා පංචම ධානං වලටම තියෙනවා. මේ තියෙන පඨම ධානං නෑ පළවෙනිට තියෙන්නේ ဒုတိ ය ධානං, තතිය ධානං, චතුර්ථ ධානං. ඊට පස්සේ පඨම ධානං ඉඳලා පංචම ධානං. ඒ කොහෙන්ද ආයේ හතරකට පස්සේ පායේ පටමයක් ආවේ කොහෙන්ද? ඒ පංචක ණය. පංචක ණයේ ඒ පංචක ණය පටන් ගත්තා. මෙතන මේ ဒုတိ ය ධානං කියලා කිව්වේ චතුත්ථ ණයේ ဒုတိ ය ධානය. චතුත්ථ ණයේ තතිය ධානය, චතුත්ථ ණයේ චතුත්ථ ධානය. ඒ ටික එහෙම කිව්වට පස්සේ ඊළඟට පංචක ණය පටන් ගන්නවා. මම ඉඳන් කිව්වා අපි යන්නේ නවක ක්‍රමයට. නවක කියලා කිව්වේ 9යි. චතුත්ථ ධානයේ 4යි, පංචක ධානයේ 5යි. එහෙමනම් වෙන්න චතුත්ථ ධානයේ පළවෙනි එක දැන් ඉතුරු කලින් ඡේද 4න් විස්තර කළා. එහෙනම් වෙන්න චතුක්ක ණයේ දෙවෙනි සිත, තුන්වෙනි සිත, හතරවෙනි සිත. එතකොට චතුක්ක ණය ඉවරයි. ඊට පස්සේ පංචක ණය පටන් ගන්නවා. පංචක ණයේ පළවෙනි සිත, පෙය්‍යාලම පස්වෙනි සිත. එතකොට එතන පංචක ණයේ ධාන පහම ගත්තා. චතුක්ක ණයෙන් ඉතුරු වෙලා තිබුණේ ධාන 3යි, ඒ තුනම ගත්තා. එතකොට මෙතන සිත් 8ක් සඳහා මේ කතන්දරේ කියලා තියෙනවා. හරිද? ඒ සිත් 8 සඳහාම ප්‍රතිපදා 4ම කියනවා. මේ දුක්ඛාපටිපදං දන්දාභිඥං පළවෙනි ප්‍රතිපදාව. දෙවෙනි එක දුක්ඛාපටිපදං කිප්පාභිඥං. මම රවුම් කරලා දාලා තියෙනවා. තුන්වෙනි එක සුඛාපටිපදා දන්දාභිඥං. හතරවෙනි එක සුඛාපටිපදා කිප්පාභිඥං. තාම අපි ඉන්නේ පඨවි කසිනේ ඉතුරු ධාන 8 සඳහාම මේ කතන්දරේ කියලා තියෙනවා. තස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල. හරිද? එතකොට මේකේ මෙතනින් එහෙමනම් ඉස්සරහින් ලියා ගන්නට දැන් බලන්න මේ තියෙන චතුත්ථ ධානයේ කොටස. එතනින් පස්සේ මම නිල් පාටෙන් දාලා තියෙන පංචම ධානයේ කොටස. හරිද? ඒ ආදි වශයෙන් මේ සිතේ මෙතනින් මේ වම් පැත්තෙන් ලියා ගන්න ඕනේ ඉතිරි ධාන 8 සඳහා කියලා. ධාන 8 කියලා කිව්වහම ඒ කියන්නේ චතුක්ක ණයේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානයි. එතකොට එතන 3යි. පංචක ණයේ ධාන 5යි. 5යි 3යි 8යි. ඒ ධාන 8ම 180 වෙනි ඡේදය තුල පෙය්‍යාලං ක්‍රමයට හකුළු වෙලා ඊළඟට ප්‍රතිපදා 4ම පෙන්නලා තිනවා. දුක්ඛාපටිපදා දන්දාභිඥං, දුක්ඛාපටිපදා කිප්පාභිඥං, සුඛාපටිපදා දන්දාභිඥං, සුඛාපටිපදා කිප්පාභිඥං. එතකොට අර ධාන සිත් 8ටම මේ ප්‍රතිපදා 4 යෙදෙන විදිහ අපි ගලපන්නට ඕනේ. හරිද? සුද්ධික නවකේ හැමතිස්සෙම ඔළුවේ තියෙන්නට ඕනේ. දැන් දැක්කද එතන සුද්ධිකයි කියලා කිව්වේ ඇයි? මේ ප්‍රතිපදාවවත් ආරම්භණයවත් මොනවාක්වත් ගැලුවේ එතන ගාගත්තේ නැහැ. එතන තනිකර සුද්ධ වශයෙන් 9 පෙන්නලා දුන්නා. දැන් මේ 9ට අපි එක එක කහුව කරනවා. එක එක බාහිර අංග කහුව කරනවා. ඒක තමයි මේ ක්‍රමය. සර් දැන් එතකොට සිත් ගාන වැඩි වෙනවද එකක් 4කට බෙදෙනකොට? අනිවාර්යයෙන්. අපි රූපාවචර කොටේ සිත් 15යි කියලා ඉගෙන ගත්තට අපි තාම මේ කුසල සිත් කතා කරන්නේ. ඒ කුසල සිත් බලන්නකො දැන් ඉස්සරහට කීයක් වෙනවද කියලා මේක. එයි එක යෝගාවචරයාට ඒ සිත් උපදින්නේ මේ වෙනස් ආකාරයට. එහෙනම් ඉතින් ඒවා වෙනස් සිත්නේ. එහෙනම් ඒ හැම එකකම අපි ධම්මසංගණීය ඉඩකට හත් පෙන්වන්නට ඕනේ. මේ විශ්වයේ යම්කිසි තැනක යම්කිසි ආකාරයකට සිතක් පහළ වෙනවාද එම සිත ධම්මසංගණීය විස්තර වී ඇත. මම නැවත කියන්නම්. මේ විශ්වයේ යම්කිසි තැනක යම් ආකාරයක සිතක් පහළ වෙනවාද ඒ ආකාරය ධම්මසංගණීයේ විස්තර වී ඇත. හරිද? එහෙමනම් සිත් 89යි කි මේ ධම්මසංගණීය තව ඉස්සරහට කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා සිත් 89 කැලේ කියලා. නමුත් අපි මොඩල් එකක් හැටියට පදනම ඉගෙන ගත්තා. ඒ පදනමේ තියෙන්නේ සිත් 89යි. ඒ පදනම තුල අනිකුත් අංග උපාංග එක්ව වීම තුල මේවා විභේදනයේ විවි යනවා ඉස්සරහට. හරි. එහෙමනම් ඔන්න දැන් අපි බැලුවා සුද්ධික නවකයට කොහොමද ප්‍රතිපදාව එක්ව කරලා මේක විස්තර කළේ කියලා. අපි ඔක තව පැත්තකින් බලමු. නවකයක් ඉදිරිපත් කරන්නේ නවකයේ කිව්වේ චතුක්ක ණයයි පංචක ණයටයි 4යි 5යි 9යි. ඒක සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන සිත තමයි ක්‍රමය තමයි චතුක්ක ණයේ පළවෙනි සිත අරගෙන
එම සිතට ගැට ගහලා පෙන්නනවා ඒ ගැට ගහන්න ඕනේ අනිකුත් අංග ටික. දැන් අපි මෙතන කතා කළේ ප්‍රතිපදාව. එහෙමනම් පළවෙනි සිත අරගෙන පළවෙනි සිතට ඒ ප්‍රතිපදා ಜಾති හතරයි තිබුණේ. ඒ හතර වෙන වෙනම යෙදෙන හැටි ඡේද හතරකින් පෙන්වුවා. පස්වෙනි ඡේදයේදී නැවත දෙවෙනි සිත අරගෙන අර ආයේ ඡේද හතරක් ගැට ගහන්නේ නැහැ. ඒ වෙනුවට මෙතනදී මොකද ණය ක්‍රමයේ පෙන්වුවා. පළවෙනි සිත අරගෙන අර කියන ප්‍රතිපදා හතර වේවා ආරම්භන හතර වේවා මොකක් හරි අදාළ ගන්න ධර්මතාවය මේ පළවෙනි සිතට යෙදෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා පෙන්නනවා. තනි ඡේද වලින් පෙන්නනවා. ඒ නිසා තමයි මෙහිදී 170 කීයද පටන් ගත්තේ ඒක? 176 7 8 9. ඒ ඔක්කොගෙම පෙන්නවා මේ පළවෙනි සිතට අදාළව අර හතර යෙදෙන හැටි. එතනින් පස්සේ දෙවෙනි එකේ ඉඳලා මේ 8ටම 1 2 3 4 5 6 7 8යි. මේ ඊතුරු සිත් 8ටම අර කියන අංග හතර ඍජුවම කොහොමද යෙදුනේ කියලා එකපාරටම තනි තේජයකින් පෙන්වනවා. හරිද? ඒක තමයි මේ පොතේ ඉදිරිපත් වෙන ණය ක්‍රමය. ඒක දැන් තේරුම් ගන්න ඕනේ. හරිද? යම්කිසි ධර්මතාවයක් චතුක්කණයේ පළවෙනි සිත ඉලක්ක කරගෙන එතනදී පෙන්නනවා චන්දන ඡේද වලින්. ඊළඟ ඡේදයේදී පෙන්නනවා මේ ඔක්කොම අනිත් ඉතුරු කෑල්ලටම අර ඔක්කොම යෙදෙන හැටි තනි ගොඩකට දාලා පෙන්නනවා. ඒ නිසා අන්න ඒ ඡේදය පටල ගන්න නැතුව විස්තර කරගන්නට ඕනේ. එතකොට මෙතනදී ප්‍රතිපදා ભેදය අපිට විස්තර කරලා තියෙනවා ඡේද 176 ඉඳලා 180 වෙනකන් නේද? ඡේද පහකම ප්‍රතිපදා ભેදය විස්තර කරලා තියෙනවා. පළවෙනි ඡේද හතරෙන් ප්‍රතිපදා හතර පළවෙනි සිතටත්, පස්වෙනි ඡේදයෙන් ප්‍රතිපදා හතර ඉතුරු ධාන සිත් 8ටම ගලපන ආකාරයත් සංක්ෂිප්තව පෙන්නනවා. දැන් ඕකම තමයි ඉදිරියට ගන්න ආරම්භන සංග්‍රහයේදී ඕකම තමයි කරන්නේ. හරිද? හරි. ඒ නිසා මේ ඇත්තම දහම් සංග්‍රහය ඉගෙන ගන්න එක ලේසියි. මොකද පළවෙනි එක ඉගෙන ගත්තා නම් තව 20ක් 30ක් ආවත් අර ණය ක්‍රමෙමයි යොදන්නේ. හරි. දැන් එහෙනම් අපි බලමු මේ ප්‍රතිපදා ભેදය දැක්වීමේදී දැන් ප්‍රතිපදා හතර නාවේ දුක්ඛාපටිපදා දන්දාභිඥා, දුක්ඛාපටිපදා කිප්පාභිඥා, සුඛාපටිපදා දන්දාභිඥා, සුඛාපටිපදා කිප්පාභිඥා. හරිද? එතකොට මේ පෙන්වුවේ මොකද්ද දැන්? දුක්ඛාපටිපදා දන්දාභිඥා කියන එක චතුක්ක පංචක කියන නවයම යෙදෙනවා. ඒ වගේම දුක්ඛාපටිපදා කිප්පාභිඥා කියන එකත් චතුක්ක පංචක ඔක්කොගෙම යෙදෙනවා. ඒ කියන්නේ චතුක්ක පංචක. ඒතර 4යි 5යි 9යි. ඔය කියන නවයේම මේ කියන ප්‍රතිපදා හතර යෙදෙනවා කියලා නේ ඔය කිව්වේ. එහෙමනම් මේ ඉතුරු කැලලත් හරිද කියලා බලන්න. ප්‍රතිපදා වශයෙන් නවක හතරක් අපිට හම්බ වෙලා තියෙනවා කිව්වොත් හරිද? ප්‍රතිපදාව විස්තර කිරීමේදී නවක හතරක් ලැබිලා තියෙනවා. නවයේ ගොඩවල් හතරක්. පළවෙනි නවයේ ගොඩ ඇවිල්ලා දුක්ඛාපටිපදා දන්දාභිඥා කට්ටියට. දෙවෙනි නවයේ ගොඩ ඇවිල්ලා දුක්ඛාපටිපදා කිප්පාභිඥා කට්ටියට. තුන්වෙනි නවයේ ගොඩ සුඛාපටිපදා දන්දාභිඥා. හතරවෙනි නවයේ ගොඩ සුඛාපටිපදා කිප්පාභිඥා. හරිද? එහෙමනම් ප්‍රතිපදාව විස්තර කිරීමේදී නවයේ ගොඩවල් හතරක් ඇවිල්ලා තියෙනවා. එතකොට එහි පාඨ වශයෙන්, ඒ කියන්නේ පාඨ කියලා කිව්වේ මුළු ඒ විස්තර දීර්ඝව ඇදලා ගත්තාම තියෙන සිත් ගාන. එහෙමනම් නවක හතරට නවරක් හතර 36යි. එතනදී සිත් 36ක් විදිහට ඒක දීර්ඝව විස්තර කරලා තියෙනවා. හැබැයි අර්ථ වශයෙන් ඇත්තටම ගත්තොත් උතන තියෙන සිත් 20යි. එයි චතුක්ක ණය කියන එක ඇත්තටම පංචක ණය ඇතුලේ තියෙන එකක් නේ. චතුක්ක ණය කියන හතර ඇත්තටම බැලුවොත් පංචක ණය ඇතුලේ තියෙනවනේ හතර. එහෙමනම් ධර්මතාව වශයෙන් අර්ථ වශයෙන් අරගත්තාම අපිට චතුක්ක ණය අමතක කරලා පංචක ණය විතරක් ගැන කතා කරනකොට 4 වරක් 5 20යි. ඒ විදිහට ඕනනම් මේක ගලපන්නට පුළුවන්. අටුවාව එහෙමත් මේකට පෙන්නලා දීලා තියෙනවා. කොයි විදිහට කිව්වත් අපි මේ කතා කරන්නේ ප්‍රතිපදා ભેදය දක්වපු ආකාරය. හොඳයි. ගැටලු තියෙනවද කියන්න බලන්න. නෑ. කොහොම හොඳයි. අපි එහෙනම් ඊළඟට යන් දෙවෙනි අංකයට ආරම්මන ભેදය. කොහොමද ආරම්මන ભેදය මේකට යෙදෙන්නේ කියලා ඊළඟට කතා කරමු. අරමුණ.
ආරම්භණය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන වචන 4ක් තියෙනවා. පරිත්ත පරිත්තාරම්මන, අපමාන අපමාරම්මන කියලා. හරිද? පරිත්ත කියලා කිව්වේ දාද කුඩා කියන එක. කාමාවච අපි මෙහෙම කියලා අරගමු. ආරම්භන ભેදය අපිට අරගන්න පුළුවන්. මේක මේ කියන වචන 4 අපිට එන්නේ මෙන්න මේ විදියට. එකක් එනවා පරිත්ත කියලා. පරිත්ත කියලා කියන්නේ ගුණය. මේ අපි අරගන්න අරමුණේ තියෙන ගුණයක්. එතකොට ඒ කියන්නේ ඒ අරමුණ කොයිතරම් දුරකට ප්‍රගුණ කරලා තියෙනවද කියන කාරණය එතනදී සැලකනවා. හරි. එතකොට හරි. පරිත්ත කියලා කිව්වහම ඒ අරමුණ කොයිතරම් ප්‍රගුණ කරලා තියෙනවද? වසඟ කරලා තියෙනවද? හරි. එහෙම නැත්නම් ඒ අරමුණ මතු ධානය පිණිස ඊළඟ දෙවෙනි ධානය පිණිස හෝ තුන්වෙනි ධානය පිණිස හෝ ආදී වශයෙන් ඊළඟ ධාන පිණිස උපකාර ලබන්නට පුළුවන් ප්‍රත්‍ය වෙන විදිහට අපි ඒක දියුණු කරලා තියෙනවා කියන එක ඔන්න එකක්. හරිද? එහෙනම් ඒක දියුණු කරලා අඩු නම් අපි ඒකට කියනවා පරිත්තයි කියලා. දෙක දියුණු කරලා නැහැ තව. පරිත්තයි. හරි? ඊළඟට ඒකෙම අනිත් එක දියුණු කරපු අවස්ථාව එහෙමනම් අප්‍රමාණයි. එයි මේ කියන අරමුණ අපි ප්‍රගුණ කරලා තියෙනවා, වසඟ කරගෙන තියෙනවා. මතු ධානීය පිණිස ප්‍රත්‍ය වෙන්න සමත් විදිහට දියුණු කරලා තියෙනවා. එහෙමනම් ඒකට අපි මේ වචන දෙක භාවිතා කරනවා. අඩුවෙන් කරලා නම් පරිත්තයි, වැඩිපුර හොඳට කරලා තියෙනවා නම් අප්‍රමාණයි. ඊළඟට පැතිරීම ගැන කතා කරනකොට අරමුණ කොයිතරම් පතුරවලා තියෙනවද? දැන් අපි දන්නවනේ කසිනේ අරගත්තාම මුලින්ම ඇහෙන් කසිනේ දිහා බලාගෙන පරිකර්ම නිමිත්ත අරගන්නවා. ඊට පස්සේ ඒකෙන් පරිකර්ම නිමිත්තෙන් උගුල්ලලා අරගෙන උග්ඝා නිමිත්ත අරගන්නවා. එතකොට ඒ ඇහැ වහගත්තත් අපිට ඇස් පියාගෙන හිටියත් අපිට ඒ නිමිත්ත පේන්න ගන්නවා. ඊට පස්සේ ඒක මොනවද? පටිභාග නිමිත්තක් දක්වා දියුණු කරගන්නවා. එතකොට මේ නිමිත්ත කොයිතරම් දුරට දියුණු වෙනාද කියන එක මත තමයි පරිත්තද අපමානද කියන එක ගැලපෙන්නේ. ඊළඟට එහෙම අරගත්ත කසිනය වුණත් අපි කසිනේ අපි වඩාගත්තේ වියතයි හතරංගලයිනේ. ඕක අපිට පුළුවන් වර්ධනය කරගන්න, විපුල බවට පත් කරගන්න පුළුවන්. ඒක කොච්චර විපුල බවට පත් කරගත්තාද? ඒක මොකද්ද? නෑබිලියක් තරමට, කුල්ලක් තරමට, කමතක් තරමට, ගමක් තරමට කොයිතරම් පැතුරුවද? අන්න එහෙමනම් ඒ ආරම්මණය පතුරවල අඩු නම්, බොහොම චුට්ට නම් පතුරවල තියෙන්නේ, නෑබිලියක් කුල්ලක් ප්‍රමාණයට නම් තියෙන එක පරිත්තයි. එතනින් එහාට අපි ගොඩක් දෙක පතුරවල තියෙනවා නම් ඒ පතුරෝප ස්වභාවය අනුව ඒක අප්‍රමාණයි කියලා අපි කියනවා. හරිද? මේ තමයි පද හතර. දැන් ඉතින් ওই පද හතරෙන් අර වගේම ගලපණ්ඩයි තියෙන්නේ. හරිද? හරි. ගලපලා බලමු. මෙන්න මෙහෙමයි ගැලපෙන්නේ. පරිත්ත කියලා කිව්වහම පරිත්ත ආරම්මණය පතුරෝප එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගත්ත අරමුණ තාම දියුණු කරගත්තේ නෑ අපි. දියුණු කර ගැනීමයි පැතිරීමයි කියන්නේ දෙකක්. අරමුණ දියුණු කරගත්තේ නෑ. හැබැයි අරමුණ පතුරවලා තියෙනවා. එහෙම නැත්නම් අරමුණ දියුණු කරගත්තේ නෑ. හැබැයි අරමුණ මෙතනදී අරමුණ පතුරවලා තියෙනවා. මෙතනදී අරමුණ පතුරවලා නෑ. ඒ වගේම තමයි අප්‍රමාණව දියුණු කරපු අරමුණක් අපි ළඟ තියෙනවා. හැබැයි ඒක පතුරවලා නෑ. එහෙම නැත්නම් ඒක පතුරවලා. මේ විදිහට අපිට හතර ආකාරයේ ගලපන්නට පුළුවන්. හරිද? එහෙමනම් මේක දැන් කොහොමද අපි රූපාවචර සිතේ ගලපන්නේ? ඔන්න බලන්න ඡේද 181ට පෙරලා ගන්න. යත්තාරි ආරම්මනානි කියලා තියෙන්නේ. එතනදී යස්මින් සමේ රූපපත්‍ය මග්ගම් භාවේති විච්ඡේව කාමෙහි පෙය්‍යාලම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති පරිත්තං පරිත්තාරම්මන. කසින නිමිත්ත පරිත්තයි. තාම මට ඒක ක්ෂණිකව වඩා ගැනීමේ ශක්තිමත් භාවය නෑ. පරිත්තයි. හැබැයි ඒ වගේ මේක පරිත්තාරම්මන. තාම මේ උපන්නා වගේමයි. ඒක නිකන් පතුරව ගන්න තාම මට ශක්තිය නෑ. පරිත්තම් පරිත්තාරම්මනම් පටවි කසින. තස්මින් සමයේ යන්න. ඊටු ටික යනවා ඒ විදිහට. හරිද?
ප්‍රගුණ කරලා සිංහල පැත්තේ බලනවා නම් පරිත්තයි කිව්වේ ප්‍රගුණ කරලා නැති අප්‍රගුණ. පරිත්තා ලම්බන පතුරවලා නැති. ඒ ස්වභාවය සිංහල පැත්තේ ඕනනම් යන්න පුළුවන්. තව ආකාරයකින් කිව්වොත් පරිත්තම් කියන්නේ අරමුණ වශී කරගෙන නැහැ. පරිත්තාරම්මන කිව්වම අරමුණ තාම කුඩයි පතුරවගෙන නැහැ. හරිද? අපි පංච වශීතාවයේ හිම ඉගෙන ගත්තේ මෙන්න මේවා තේරුම් ගන්න ඕන නිසා තමයි. හරි. එහෙමනම් 181 සිතේදී මේ කතා කරන්නේ මෙතනින් ලියා ගන්න ඕනේ ආරම්මන ભેදයේ චතුක්ක ණය පළවෙනි සිත කියලා මෙතනින් ලියා ගන්නට ඕනේ. ආරම්ම දැන් අපි පටිපදා ભેදේ නෙමෙයි දැන් යන්නේ ආරම්මන ભેදේ. ඒකට ආරම්මන ભેදයේ චතුක්ක ණයේ පළවෙනි සිත තමයි මේ කතා කළේ. ඒකේ ආරම්මන හතරෙන් පළවෙනි ආරම්මණය. හරිද? ඊළඟට මේකේ මේ පෙయ్యාලුණුත් තියෙනව නේද? අපි නිකන් බලමුද මොනවද කියලා. හොඳයි. කාටද කියන්න පුළුවන්ද මේකේ ඔමිට මන්න ලේසි එකක් දෙන්න? මෙතන මේ පටවි කසිනන් තස්මින් සමයේ පස්සෝ හෝති පෙయ్యාලං අවික්කේපෝ හෝති. මෙතෙන්ට මොකක්ද එනව ඇත්තේ? මොකක්ද එනව ඇත්තේ? වේදනා හොති. වාපනිතස් මං අහන්නේ පෙయ్యාලම මොන ඡේදයෙන්ද ගන්න ඕනේ? පළවෙනි ඡේදයෙන් බොහොම හොඳයි. හරිද? ඒ වගේ මේකේ ඡේද ටික හොයාගන්න මේක පළවෙනි ඡේදයෙන්. මෙතන මේ පළවෙනියටම තියෙන පෙయ్యාලම ඡේදාංක 160න් අරගන්නට ඕනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීචි සුඛං ආදී වශයෙන් එක එතනින් අරගන්නට ඕනේ. ඊළඟට මෙතන අන්තිම පෙయ్యාලම අරගන්න ඕනේ ඡේද 2 ඉඳලා 145 වෙනකන් ඔක්කොම ටික ගන්න ඕනේ. ඒ අනුව තමයි එතන කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය සියල්ලම ඉන්නේ ඒ අනුවයි. සමානස. ඔව්. පරිත්තාරම්මණයක උදාහරණයක් කියන්නේ. පරිත්තාරම්මන ධානයේ වශී කරගෙන නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද මේ අරමුණ තාම දියුණු කරගෙන නැහැ, වශී කරගෙන නැහැ. මට කැමති වෙලාවට කැමති විදිහට මේ ආරම්මණය ගන්න බෑ. තාම මම දුර්වලයි ඒ සම්බන්ධයෙන්. මතක් කරගත්තට බොහොම එනවා මදි තාම. එතකොට ඒක පරිත්තයි. පරිත්තාරම්මන ඒක පතුරුවගනත් නැහැ. හැබැයි මම බොහොම අමාරුවෙන් හරි මතක් කරලා අරගත්තොත් තාම අර මුල් අවස්ථාවේ වගේ වියතයි 4 අඟුලටම තමයි පේන්නේ. හරි? පතුරුව ගන්න බැරි වුණා මට. තව එහෙම නැත්තම් මේකේ චුට්ටයි පතුරුවලා තියෙන්නේ. නෑ බිලියක් විතරයි ආවේ තව. එතකොට මේක මේ පටවි ගැන විතරද කියන්නේ දැන්? ඕමෙන් මේ බලන්න තාම යන්නේ පටවි කසිනං. ඕම ඉන්න 1 by 1 එනවා. හරි. එතකොට ඒ ටික හරිද? හොඳයි. එහෙනම් මේ ඡේද 181 මොකද්ද අපි කතා කරන්නේ? ආරම්මන ભેදයේ චතුක්ක ණයේ පළවෙනි සිත. හොඳයි. එහෙනම් කෙනෙක් කියන්න 182 ඡේදේ මොනවද වෙන්න ඕනේ? දැන් මම කිව්ව ණය ක්‍රමය. එහෙනම් 182 වෙනි සිත. චතුක්ක ණය ක්‍රමයේ දෙවෙනි සිත. චතුක්ක ණය ක්‍රමයේ දෙවෙනි සිත ආරම්මන ભેදය ඉදිරිපත් කරනවා. එහෙනම් එතකොට දෙවෙනි ආරම්මණය අපි කතා කරන්න ඕනේ. පරිත්තාරම්මණන් වෙනුවට පරිත්තාන් අපමානාරම්මණන් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට දැන් මතක් වෙන්න ඕනේ. හරි බලන්න 182 ඡේදේ බලන්න එහෙමද කියලා. පරිත්තං අපමානාරම්මන. හරිද? ඉර ගහ ගන්න ඕවට මම තතුවෙන් ඇඳලා තියෙන ඒවා ඉර ගහ ගන්න ඕනේ. ඒ පරිත්තාරම්මනයි ඒ දෙකේ වෙනස මොකක්ද? පරිත්තාරම්මනයි අපමාන. ඔව්. පරිත්තාරම්මනයි අපමානාරම්මනයි එහෙම ඒ කියන්නේ මෙහිමයි. ඔය තියෙන පරිත්තාරම්මනං අපමානාරම්මනං කියන්නේ අරමුණ කොයිතරම් වඩලා තියෙනවද? දැන් අපි කසිනය එහෙන් බලලා අරමුණ අරගෙන ඊට පස්සේ ඒක ඇහැ වහගත්තත් අරමුණ එන මට්ටමට දියුණු කරගත්තට පස්සේ අපි වෙන තැනකට ගිහිල්ලා ඒක සිහි කරලා ඒ අරමුණ අපි ක්‍රමයෙන් දියුණු කරගෙන
උපචාර සමාධිය ඇති කරගන්නවා. ඒ උපචාර සමාධිය ඇති කරගත්තට පස්සෙත් අපි මේක දියුණු කරගන්නට ඕනේ. එතකොට මේක අපිට කැමති වෙලාවල් වලට සිතට නගා ගන්න පුළුවන්ද? හරි? එහෙම නගා ගන්න පුළුවන්ද බැරිද කියන එක මත පරිත්තද අපමානද කියන එක තේරෙනවා. වම් පැත්තෙන් තියෙන ගුණය පරිත්තද අපමානද අපිට මේක කැමති වෙලාවෙ වඩා ගන්න පුළුවන්ද? ඒක අපිට අපේ වසඟයට එකඟද? ඒක මතු ධානයකට ප්‍රත්‍ය වෙනවද? ආදී වශයෙන් පරිත්තද අපමානද කියන එක තීරණය වෙනවා. පරිත්තා රම්මන කියලා කිව්වොත් ඒක තාමත් අර වියතයි 4 අඟුලටද තියෙන්නේ. එහෙම නැත්නම් ඒක දැන් චුට්ට වැඩිද? නෑ මිලියක් තරමට ලොකු කරගත්තද? කුල්ලක් තරමට ලොකු කරගත්තද? කමතක් තරමට ලොකු කරගත්තද? ගම පුරා පැතිරෙන විදිහට ලොකු කරගත්තද? හරි? අනන්ත ආකාශයේ වැහෙන තරමට ලොකු කරගත්තද? නෑනේ. එහෙම ලොකු කරගත්තා නම් අපමාන ආරම්මනයි. ගත්තේ නැත්නම් පරිත්තාරම්මනයි. හරිනේ. ඒ ක්‍රම දෙකට තමයි යන්නේ. අපි මේ කතා කරන්නේ අරමුණ ගැනමයි. එතකොට හරි. ඔව් මොකද ප්‍රශ්නේ? එතකොට පරිත්තේකෙත් ඒ දෙවිදියටම බලනවද සර්? එහෙම නැත්නම්? ඔව්. අපිට ක්ෂණිකව අරමුණ මේ ක්ෂණිකව අරමුණ අරගන්න පුළුවන් නම් අපි කැමති වෙලාවල් වලදී ඒක අපිට ලබා ගන්න පුළුවන් නම් සහ ඒ ලබා ගන්න එක දැන් පතුරවල නම් තියෙන්නේ. එතකොට අපමානං අපමාන ආරම්භන. ඒක ප්‍රණීත ධානයක්. මේක හීන ධානයක්. හරිද? පරිත්තම් පරිත්තාරම්මණන් කියන්නේ බොහොම හීන ධානයක්. අපමානං අපමාන ආරම්භණන් කියන්නේ බොහොම ප්‍රගුණ ධානයක්. සර් පරිත්ත මේ වසී භාවයේ නඩු නේද වසී නොකල ප්‍රත්‍ය. ඔව්. එතකොට පරිත්තේකත් එක්ක කියන්නේ පරිත්තාරම්මන නේද? එහෙමද සර්? ඔව්. පරිත්තම් අපමානං කියලා එහෙම ප්‍රතිපදාව එහෙම මේ ආරම්භණයක් යොදන්නේ නැහැ සිටි. මොකද ඒක එකම කාරණාවේ පැතිකඩ දෙකන එක මේ පැතිකඩ දෙකම එක ළඟ ඉන්නේ නැහනේ. හරි. එහෙමනම් ඔන්න දැන් ඡේද අංක 181 82 83 84න් ආරම්භන 4 විස්තර කළා. එහෙනම් 85 මොකද්ද වෙන්න ඕනේ? ඉතිරි ධාන සිත් 8 මේ කියන ආරම්භන 4 යෙදෙන විදිය. ඉතිරි ධාන සිත් 8 මේ කියන ආරම්භන 4 යෙදෙන විදිය. ඔය බලන්න 185 කියවන්න බලන්න. යස්මින් සමේ රූපපත්‍ය මග්ගම් භාවේති විතක්ක ਵਿਚාර ඔය විදියට ඇවිල්ලා ဒုတိ ය ධානං තතිය ධානං චතුත්ථ ධානං එතකොට ඔන්න චතුක්කණය කිව්වා. ඊට පස්සේ පංචකණයට බහිනවා. පඨම ධානං පෙය්‍යාලම් පංචමං ධානං. ඊට පස්සේ උපසම්පජ්ජ විහෙරති ඊළඟට ඔන්න පටන් ගන්නවා ආරම්මන 4. පළවෙනි එක පරිත්තම් පරිත්තාරම්මන. ඊළඟ එක පරිත්තම් අපමාන ආරම්මන. ඊළඟ එක අපමානං පරිත්තාරම්මන. ඊට පස්සේ අපමානං අපමාන ආරම්මන. හරිද? මේ විදිහට ඉතිරි සිත් 8 සඳහා ආරම්මන 4 යෙදෙන හැටි මෙතනින් ලියා ගන්න ඕනේ. ඉතිරි සිත් 8 සඳහා කියලා. හරිද? විශේෂයෙන් මම පාට කරලා තියෙන ඒවා ඔයගොල්ලෝ මොකක් හරි විදිහකින් ඉරක් ඇඳගෙන හෝ යටින් ඉරි ඇඳගෙන මොනවා හරි කරලා ඒවා මාක් කරගන්නට නැත්නම් අර පුහුණු වෙන කාලේ චුට්ටක් ඉතින් අමාරුයි. ධාන 4 මේ ආරම්මන 4 මම රවුම් කරලා දීලා තියෙනවා. පරිත්තම් පරිත්තාරම්මන, පරිත්තම් අපමානාරම්මන, අපමානං පරිත්තාරම්මන, අපමානං අපමානාරම්මන. හරිද? හරි. එතකොට මේ ටික හරිද දැන්? හරි. එහෙමනම් අපි දැන් ඊළඟට බලමු. අපි මේ කතා කළේ සුද්ධික ආරම්මන ගැන. හරි මොකද ඒ කිව්වේ සුද්ධික නවකයට ආරම්මණය විතරක් එක්කහු කරලා පෙන්නුවා. මෙන්න මෙහිමයි ආරම්මන 4 සුද්ධික නවකයේ තුල හැසිරෙන්නේ කියලා. හරිද? එහෙමනම් මෙහිදිත් සලකලා බලන්න.
සුද්ධිකාරම්මන නවකයෝද 4කි. පටිපදා නවකයෝ 4යි වගේ සුද්ධිකාරම්මන නවකයෝත් 4යි. හරිද? එහෙමනම් එතනදිත් අර වගේමයි. පාට වශයෙන් ඒ කියන්නේ සිත් වශයෙන් අරගත්තොත් එතන සිත් 36ක් තියෙනවා නම් වරක් 4 36යි කියලා. එසේ නොවන්නට අර්ථ වශයෙන් අරගත්තා නම් චතුක්ක ණය පංචක ණය තුල විද්‍යාමාන වන නිසා වසරක් 4 20යි කියලා. මෙතන 4යි කියලා ගත්තේ මේ ආරම්භන ಜಾති 4 5 කියලා ගත්තේ පංචක ණය. එතකොට එතන 20යි. අර්ථ වශයෙන් 20යි පාට වශයෙන් 36යි කියලා අපිට පෙන්වන්නට පුළුවන්. කාට හරි කියන්න පුළුවන්ද දැන් අපි මෙතෙක් මොනවද ඉගෙන ගත්තේ? සුද්ධික නවකයේ ඉගෙන ගත්තා. ප්‍රතිපදාව ඉගෙන ගත්තා, ආරම්භන ඉගෙන ගත්තා. දැන් අපි මේ වෙනකොට නවක කීයක් ගැන කතා කරලා තියෙනවද? 8ක්. මොනවද අට? මේ 4යි. ආරම්භන වලින් 4යි ප්‍රතිපදාවලින් 4යි. ආරම්භණයෙන් 4යි ප්‍රතිපදාවෙන් 4යි. වෙනත් උත්තර එහෙම තියෙනවද? අපි මේ වෙනකොට නවක කීයක් කතා කළාද කියලා මගේ ප්‍රශ්නේ. එක උත්තරයක් ආවා ප්‍රතිපදා නවක 4යි ආරම්භන නවක 4යි 8ක් ගැන කතා කරලා තියෙනවා කියලා. වෙනත් උත්තර එහෙම තියෙනවද? නැහැ. පිළිතුර වැරදි. නැවත උත්සාහ කරන්න. අපි මේ දක් සිත් ගණනද නවක නෑ ගණනද? නවක ගණන මං ඇහුවේ. නවයේ ගොඩවල් කීයක් අපි කතා කරලා තියෙනවද? දෙකයි. 9 ගොඩවල් 72යි. 9 ගොඩවල් 72. නෑ 9 ගොඩවල් ආරම්මන 4යි ප්‍රතිපදා 4යි සුද්ධික නවකයයි. කීයද එතකොට? 16යි සර්. ආරම්භන 4යි ප්‍රතිපදා නවක 4යි සුද්ධික නවකයයි 4යි 8යි 1යි 9යි. 9යි. සුද්ධික නවකයේ කතා කළේ නැද්ද අපි? එතන 9 ගොඩවල් කීයක් තියෙනවද? එකයිනේ. එකයි. ප්‍රතිපදා නවක කීයක් කතා කළාද? ප්‍රතිපදා 4ට නවක 4යි. 4යි. ආරම්භන 4ට නවක 4යි. එහෙමනම් අපි මේ දක්වා නවක 9ක් කතා කරලා තියෙනවා. හරිද? හරි. දැන් අපි ඊළඟ එකට යන්න. දැන් මෙතෙක් අපි කතා කළේ සුද්ධික නවකයේ කතා කළා, ප්‍රතිපදා 4 කතා කළා, ආරම්භන 4 කතා කළා. එහෙමනම් දැන් අපි යනවා මේ ප්‍රතිපදාව මේ ආරම්භණයත් එක්ක ගැට ගහලා පෙන්වන්න කොහොමද වෙන්නේ කියලා. 16 කිව්වේ 16යි, මේ 4යි මේ 4 වැඩි වුණාම 16යි. කොහොමද කියලා අපි බලමු යෙදෙන්නේ. පෙරලා ගන්න 186 වෙනි ඡේදය. කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූපෝපත්ත්‍යා මග්ගම් භාවේති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං පරිත්තම් පරිත්තාරම්මනං. දැක්කද කියපු හැටි? ප්‍රතිපදාව ආරම්භණයත් සමග එකට ගැට ගහලා පෙන්නවා. හරිද? හොඳට කියවන්න ඡේදය. යස්මින් සමේ රූපෝපත්ත්‍යා මග්ගම් භාවේති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥං පරිත්තම් පරිත්තාරම්මනං පඨවි කසිනං යස්මින් සමේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසලා. හරිද? අන්න බලන්න. එතකොට දැන් මෙතනදී දුක්ඛා පටිපදං දන්දා විඥං පරිත්තම් පරිත්තාරම්මනං. හරිනේ? 186 වෙනි ඡේදය. හොඳයි. පොත බලන්න නැතුව මට කවුරු හරි කියන්න 187 වෙනි ඡේදයේ මොකක්ද දෙනව ඇත්තේ කියලා ඔය මම කොටු කරලා තියෙන එකට. දුක්ඛා පටිපදං දන්දා විඥං පරිත්තම් පරිත්තාරම්මනං කියන එක ඊළඟ ඡේදයේ කොහොමද කියනවා ඇත්තේ?
දුක්ඛ පටිපදං දණ්ඩාමින්දං පරිත්ත අපමාන. අපමානාරම්මන. හරියට හරි. පරිත්තං අපමානාරම්මන. 187 එහෙම කියනවා. දැන් බලන්න පොතේ බලන්න ඒකේ විදිහට තියෙන්නේ කියලා. දැන් එහෙනම් ඕගොල්ලන්ට ගලපන්න පුළුවන් ඉතිරි තව ඡේද කීයක් ගලපන්න පුළුවන්ද ওই විදිහට? 15. හතරයි. මුළු ඔක්කොම ඡේද 16ක් අපිට ගලපන්නට පුළුවන් ඔය කියන විදිහට. හොඳට බලන්න කොහොමද 16 දෙන්නේ කියලා. ඉස්සරළම ඔන්න දුක්ඛා පටිපදං සුඛා පටිපදං කියලා බෙදුව පටිපදාව. ඊට පස්සේ දන්දා විඥාන් කිප්පා විඥාන්. එතකොට ඒක දුක්ඛා පටිපදාවටත් යෙදෙනවා සුඛා පටිපදාවටත් යෙදෙනවා. හරිද? ඊට පස්සේ මොකක්ද අපි ගන්නෙ? පරිත්තම් පරිත්තාරම්මනං. නෑ පරිත්තම් අපමානං. එතකොට ඒක ඔය හැම තැනකටම යෙදෙනවා. හරිද? පරිත්තං අපමානං කියන කාරණේ හේතුව. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? පැතිරීම. පරිත්තාරම්මනං හෝ අපමානාරම්මනං. හරිද? දැන් 16ක් එනවා කියලා පේනවද? 16. අන්න 16ක් ආවා. එහෙමනම් මේකේ දුක්ඛා පටිපදං දන්දා විඥා පරිත්තම් පරිත්තාරම්මනං කියන එක ඡේද 186න් කිව්වා. ඒක හැම එකම අඩුම මට්ටමේ තියෙන නිසා ඒක හීන ධානයක්. දුක්ඛා පටිපදං දන්දා විඥා පරිත්තම් පරිත්තාරම්මනං. ඒක ඡේද 186න් කිව්වා. ඒ වගේම ඡේද ওই විදිහට කියාගෙන ඇවිල්ලා ඡේද 201 වෙනකොට සුඛා පටිපදං කිප්පා විඥා අප්පමානං අප්පමානාරම්මනං. හරිද? දැක්කද ඒක යෙදිච්ච හැටි බලන්න ඡේද ඕනනම් ගලපලා බලන්න ඔයගොල්ලෝ කොහොමද ඒක ඉදලා තියෙන්නේ කියලා. හරිද? ඡේද 186 ඉඳලා ඡේද 201 වෙනකන් මේ විදිහට ඒ ආරම්මන ස්වરૂපය සහ ප්‍රතිපදා ස්වરૂපය ගලපලා තියෙනවා මේ කියන පිළිවෙලට. හරිද? හොඳයි. දැන් ඔන්න ඡේද 186 පළවෙනි සෝලසක්කත්තුකේ එන පළවෙනි එක. ඊට පස්සේ ඡේද 201 දී සෝලසක්කත්තුකේ තියෙන 16 සෝලස කිව්වේ 16යි. 16 වෙනි එක එනකන් කිව්වා. මේ මොන සිතටද මේක කතා කළේ? මේ 16ම කතා කළේ මෙතන ඡේද 16ක් තුල මේ කතා කරලා තියෙන්නේ කුමන සිත අරබයාද? ප්‍රථම ධානය සිත. ප්‍රථම අනේ මට තරහ යනවා දැන් ඉතින්. චතුක්ක ණය පළමු. චතුක්ක ණය පළවෙනි ධානය සිත ගැන මේ කතා කළේ. එහෙනම් දැන් මට කියන්න ඡේද අංක 202 මොකක් යෙදෙනවා ඇද්ද? චතුක්ක ණය දෙවනි සිත. චතුක්ක ණය දෙවනි සිත. වරද්දනවනේ. දෙවනි චතුක්ක ණයේ සිත් 4යි. නිසා ඉතිරි සිත් 8. ඔව් ඉතිරි සිත් 8 සඳහා මොකක්ද කියනවා ඇත්තේ? සෝලසක්කත්තුකයම කියන. මෙතන සෝලසක්කත්තුකය කියන්නේ 16 ආකාරය. හරිද? එහෙමනම් දැන් මෙතන ඡේදාංක 201 වෙනකන් ආවනේ. එහෙමනම් 202 දී අපි මේ මෙතෙක් උගන්වපු ණය ක්‍රමයේ මත 202 යෙදෙනව ඇත්තේ ඉතුරු ධානසිත 8ට සෝලසක්කත්තුක යෙදෙන හැටි. බලන්න පෙරලලා. ඡේදාංක 202 බලන්න පෙරලලා. කියවන්න. පැහැදිලිව හොඳට කියවන්න. ඡේදාංක 202 බොහොම දිගයි.
ඒක දැන් හොයාගත්ත හැටි මොකද්ද ඔය කියන්නේ කියලා. ඉතිරි ධාන 8ට 16ක් අත්තුක යෙදෙන හැටි. ඉස්සරලා ධාන 8 ඉලක්කම් හරි දාගෙන ගලප ගන්න. ඊට පස්සේ 16ක් අත්තුකේ ආපහු ඉලක්කම් දාගෙන ගලප ගන්න. යස්මින් සමේ රූපපත්තිය මග්ගම් භාවේති විතක්ක විචාරාණං රූප සමා පෙය්‍යාලං ဒုတိ ය ධානං පෙය්‍යාලං තතිය ධානං පෙය්‍යාලං චතුත්ථ ධානං පෙය්‍යාලං පඨම ධානං පෙය්‍යාලං පංචම ධානං. ඉතිරි චතුක්කණයේ සිත් 3යි පංචකණයේ මුළු සිත් 5යි. එතකොට 5යි 3යි 8යි. එම සිත් 8 සඳහා මොනවද කියන්නේ? උපසම්පජ්ජ විහෙරේ දුක්ඛාපටිපදං දංජා බිග්නම් පරිත්තම් පරිත්තාරම්මනම් පඨවි කසිනා. අන්න බලන්න පඨවි කසිනේ මූලික කරගෙන දුක්ඛාපටිපදාවෙන් දන්දා විඥව පරිත්තව පරිත්තාරම්මනව උපදවපු සිත. දෙවෙනුව ඊළඟ 16ක් අත්තුකයේ පද ගැලපීම් අනුව යොදා ගන්න. අන්තිමට ඒ වේ සුඛාපටිපදං කිප්පා විඥාං අප්පමානං අප්පමානාරම්මණං පඨවි කසිනා. තස්මින් සමයේ පස්සෝ හෝති පෙය්‍යාලං අවික්කේපෝ හෝති පෙය්‍යාලං ඉමේ ධම්මා කුසල. හරිද? ඒක තේරුණාද? ඊළඟටම ගලප ගන්න පුළුවන් වුණාද? තේරුණා. ආයෙ නැවත කියලා දෙන්න පුළුවන්ද? හොඳයි. දැන් අපි 16ක් අත්තුකේ ආවේ කොහොමද? 186 වෙනි ඡේදයේදී අපි මෙතෙක් කතා කරපු පටිපදා 4යි පටිපදා 4යි ආරම්භන 4යි කියන කාරණාව එකට දාලා අපි හදනවා. මේ සිත් ගලපනවා. 186 වෙනි එකේදී ඉදිරිපත් කරන්නේ පටිපදා 4න් පළවෙනි එක මොකද්ද? දුක්ඛාපටිපදං දන්දා විඥා. බලන්න ඒක හරියද කියලා. පටිපදා 4න් පළවෙනි එක. මම මේ විස්තර කරන් යද්දී මම ඔයගොල්ලන්ට කිව්වා ඉස්සරලාම පළවෙනි දවසේ පැන්සලක්, පෑනක්, රතු පෑනක් ළඟ තියාගන්න කියලා. එතකොට ලියා ගන්න පොතක් පොලයක් ඕනේ. මම කිව්වා පොත් දෙකක් තියාගන්න කියලා. එක පොතක් මාතිකාවලට අනිත් පොත මේ චිත්තෝත්පාද කාණ්ඩය සඳහා. මම විස්තර කරනකොට ඒවා පොතේ ලියා ගන්න ඕනේ. ඒවා පොතේ ලියා ගන්න, පෙළ පොතේ ඉරි අඳ ගන්න ඕනේ. ඒවා සහ පෙළ පොතේ සටහන් දා ගන්න තැන් මේ විදිහට සටහන් දාගත යුතුයි. එසේ නැත්නම් ඔයගොල්ලන්ට මේක පැටලෙනවා තමයි. හරිද? දැන් බලන්න 186 වෙනි ඡේදයේදී අපි කතා කරන්නේ පටිපදා 4 ආරම්භන 4ත් එක්ක ගලපලා යන්නයි යන්නේ. ඒ ගැලපීම තුළ ඉදිරිපත් කරන පළවෙනිම සිතේ එහෙමනම් පළවෙනි දෙක තමයි ගලපන්නේ. ප්‍රතිපදාවේ පළවෙනි එකයි ආරම්භනේ පළවෙනි එකයි. ප්‍රතිපදාවේ පළවෙනි එක දුක්ඛාපටිපදං දන්දා විඥා. ආරම්භනේ පළවෙනි එක පරිත්තම් පරිත්තාරම්මන. එහෙමනම් 186 වෙනි ඡේදයේ සිත ගලපන්නේ දුක්ඛාපටිපදං දන්දා විඥා පරිත්තම් පරිත්තාරම්මන. 187 වෙනි ඡේදය ගැන හිතුවොත් එතන ගලපන්නේ එහෙනම් දුක්ඛාපටිපදං දන්දා විඥා පරිත්තම් අප්පමානාරම්මන. හරිද? තුන්වෙනි සිතේ වෙනකොට දුක්ඛාපටිපදං දන්දා විඥා දැන් ඒතර පරිත්තම් කියන එක අයින් කරලා අප්පමානං පරිත්තාරම්මනං අප්පමානාරම්මනං හැටියට ඒ සිත ඉදිරියට එන්න අරගෙන. අර ඔයගොල්ලන්ට මතකනේ අපි කාමාවචර කුසල සිත අරගනිද්දි පළවෙනි සිත අසංකාරිකයි දෙවෙනි සිත සසංකාරිකයි. එතකොට ඒ දෙකම සෝමනස්ස සහගත ඥාන මේ පටිඝ සම්පයුක්තයි. සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත. අපි අකුසල් සිත් ටික අරගමු. සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත පළවෙනි එක සසංකාරිකයි දෙවෙනි එක අසංකාරිකයි. එතකොට ditthිගත සම්පයුක්ත පැත්ත ඉවරයි ඊළඟට ditthිගත විප්පයුක්ත. අර මේ විදිහට තුන් ගලපන්න මේක දැන්.
දුක්ඛාපටිපදං දන්දාභිඥං පරිත්තං පරිත්තාරම්මණං පළවෙනි එක. දෙවෙනි එක වෙනකොට දුක්ඛාපටිපදං දන්දාභිඥං පරිත්තං අප්පමානාරම්මණං. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක එනකොට දුක්ඛාපටිපදං දන්දාභිඥං පරිත්තං කියන එක දැන් වෙනස් කරන්න. පරිත්තං එක අප්පමානං කරන්න. අප්පමානං පරිත්තාරම්මණං. ඊළඟ එක අප්පමානාරම්මණං අප්පමානං අප්පමානාරම්මණං. ඒ විදිහට ගලපන්න. එහෙම ගලපගෙන ඉස්සරහට එනකොට ඔයගොල්ලන්ට අහු වෙනවා ওই 16ම එනවා ඉස්සරහට. ආරම්මන 4යි වැඩි කිරීම ප්‍රතිපදා 4යි 4 රකට 16යි. එහෙමනම් සිත් 16ක් එතෙන්ට එනවා. ඒ සිත් 16 තමයි මේ විදිහට මම ඇදලා පෙන්නුවේ. ඒ අනුව දුක්ඛාපටිපදං දන්දාභිඥං පරිත්තං පරිත්තාරම්මණං කියන ඡේද 186 දක්වපු සිත තමයි මෙතන දුර්වලම සිත. ඒක හීන සිතක්. ඒ වගේම තමයි සුඛාපටිපදං කිප්පාභිඥං අප්පමානාරම්මණං කිව්ව ඡේද 201 සඳහන් වෙච්ච එක තමයි මේ 16න් ප්‍රණීතම හොඳම එක. දියුණුම එක. හරිද? ඊතුරු 14 ඒ තැනදී සමහර ඒවා හොඳ පැත්තට ඇවිල්ලා තිනවා, සමහර ඒවා නරක පැත්තට ඇවිල්ලා තියෙනවා. මිශ්‍රයි. මුළු සිත් ගාන 16යි. 16 නිසා අපි ඒකට කිව්වා 16ක් කත්තුකය. 16 ආකාරයේ. සර් 190 ඡේදයේ තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න සර්. 190 තියෙන එක. යස්මින් සමේ රූපපත්තිය මග්ගම්බා වේති විවිච්ඡේවකාමේහි පෙය්‍යාලම් පඨමඥානං උපසම්පත්ති විරති දුක්ඛාපටිපදං කිප්පාභිඥං පරිත්තං පරිත්තාරම්මන. දුක්ඛාපටිපදං කිප්පාභිඥං පරිත්තං පරිත්තාරම්මන. දුක්ඛාපටිපදං මේක, කිප්පාභිඥං මේක, පරිත්තං මෙතන, පරිත්තාරම්මන මෙතන. මේ අත්ත. දුක්ඛාපටිපදං කිප්පාභිඥං පරිත්තං පරිත්තාරම්මන. හරිනේ? හරි සර් තේරුණා ඒක. නිවිහන ඉල්ල බලන්න. මේ රුක් සටහන් ඇදලා තියනාට නම් මේක ටක් ගාලා අල්ලගත්ත හැකියි. අර දැන් අපි කියවනේ මේවා මේ මොනවද ප්‍රගුණ කරලා තියෙන අයට මෙහිමයි අර විස්තරයි කියලා ඒක මෙතෙන්ටත් බලපානවා. ඒ මොනවාක්වත් නැතුව සාමාන්‍ය බුද්ධිය තුලින් මේක නිකන් හිතලා ගත්තා නම් ඊට වඩා සාර්ථකයි. බොහොම සැහැල්ලුවෙන් අරගන්නට පුළුවන්. දැන් එතකොට ඡේද අපි 201ක් වෙනකන් කතා කළා. හොඳයි. දැන් ඡේද 201 දී මොනවද අපි කතා කළේ? චතුක්කනයේ පළවෙනි සිත සඳහා 16ක් කත්තුකේ යෙදෙන හැටි. චතුක්කනයේ පළවෙනි සිත සඳහා 16ක් කත්තුකේ යෙදෙන හැටි. එහෙනම් 9 ගොඩෙන් පළවෙනි එක තමයි තෝරලා අරන් තිබුණේ. එහි 16 ආකාරය තමයි දැන් පෙන්වන්නේ. එහෙමනම් ඊළඟ ඡේදයෙන් කතා කරනවා ඇත්තේ ඉතුරු සිත් 8 සඳහා 16ක් කත්තුකේ යෙදෙන විදිය. පෙරලා ගන්න ඡේදාංක 203 200 කීයද? 202 දී ඉතුරු ධාන 8 සඳහාම 16ක් කත්තුක අපි කතා කළා ඡේදාංක 202. මට මෙතන ලියන්න ඉඩම තියෙන නිසා මම තිත් පෙළක් දාලා පින්නුවා. පළවෙනි එකයි අවසාන එකයි විතරක් අරගෙන. හරි. එතකොට මෙතනදී ඉතිරි ධාන මෙතන දැන් ඔයගොල්ලෝ වම් පැත්තෙන් ලියා ගන්න ඕනේ ඉතිරි ධාන සිත් 8 සඳහා 16ක් කත්තුකේ. හරිද? ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. හරි. දැන් මේ ටික හරිනම් ඔයගොල්ලෝ කොහොම නිවිහනේ ඉල්ල උතන ඔය ඡේද 202 හරියට ගලපන්න ඕනේ 16 ආකාරය පේනවද? එතකොට ඉතුරු ධාන 8 ඔයගොල්ලන්ට පේනවද? ඒවා හරියට ගලප ගන්න ඕනේ. ဒုတိ යං තතියං චතුත්තං කියලා කිව්වේ චතුක්ක ණය ක්‍රමයේ ඉතුරු ධාන 3. ඒයි පළවෙනි ධානය කලින් අරගත්තානේ.
ඊට පස්සේ ඊළඟට ආපහු පටමන් කියලා පටන් ගන්න පංචම ධානයේ පළවෙනි සිත පෙය්‍යාලම් පංචමන් කියන්නේ පංචම ධානයේ පංචම ණය ක්‍රමයේ අන්තිම සිත. එතකොට එතන පටමන් පෙය්‍යාලම් පංචමන් කියනකොට ඒ එතන සිත් පහම අරගත්තා. දැන් බලන්න මේ ධර්ම විස්තර කරද්දී කොයිතරම් පැහැදිලිව විස්තර කරනවද කියලා දැන් මෙතන කිව්වේ නෑනේ. ဒုတိယං ඥානං පෙය්‍යාලම් පංචමං ඥානං කියලා කිව්වේ නෑ. මොකද එහෙම කිව්වනම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මෙතන දීලා තියෙන්නේ ဒုတိယං ඥානං පෙය්‍යාලම් පංචමං ඥානං කියන්නේ පංචකණය විතරයි කියලා කිව්වනම් එහෙම. මෙතන සිත් 8ක් අපිට ගන්න බෑනේ. ඒ නිසා තමයි ඒක දීර්ඝව පැහැදිලිව විස්තර කරලා තියෙනවා. කිසිම තැනක සැකයක් විචිකිච්ඡාවක් තියෙන්න විදිහක් නෑ. මේක ස්වාක්කාතයි ධර්මය. කිසි තැනක දුරක්කාත නැහැ. පෙන්න ගන්න ඒක. සමාවෙස දැන් මේ පංචම ක්‍රමයෙන් දෙවෙනි දානේ ඇරුණම අනිත් ඒවා ඔක්කොම දෙපාරක් එනවනේ. ඔව්. ඒ නිසා තමයි අර අර්ථ පෙන්නද්දි 20කට විතරක් සීමා කළේ. 9 වරක් 4 36යි 5 වරක් 4 20යි කියලා නේ ගත්තේ. 36 දීර්ඝ වශයෙන් පෙන්නුවා. නමුත් අර්ථ වශයෙන් අරගනිද්දි 20යි පෙන්වන්නේ. ඇයි ඒ? අර ඩුප්ලිකේට් වෙන එක නවත්ත ගත්තා. ඒතකොට පංචක ණය ඉතුරු 4න් වැඩි කළා නම් උත්තරේ එනවා 20යි කියලා. එහෙම කළේ අර ඩුප්ලිකේෂන් එක නවත්තන්න. නමුත් දීර්ඝව බලන්න ඕන එක්කෙනෙකුට පාට වශයෙන් කියලා මුළු ගානම පෙන්වුවා. මේවා මේ විදිහට දේශනා කරන්නේ දේශනා විලාසය එකක්. අනිත් එක තමයි පුද්ගල අධ්‍යාස. මේක මේ විදිහෙන් විස්තර කරනකොට තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න විදිහටයි මේ විදිහට විස්තර කරලා තියෙන්නේ. දැන් මේ 202 ඉස්සල්ලා පළවෙනි දානයේ සිට පංචම දානයේ 1 5 පෙය්‍යාලම දාලා තිනවා. ඒතකොට අර උඩ ටිකේ හැමතැනම පේ දාලා තින්නේ. එයි ဒုတိယං ඥානං පෙය්‍යාලං තතියං ඥානං පෙය්‍යාලං චතුත්ථ ඥානං කියලා කිව්වේ නැත්තම් ඒක තමයි මම කිව්වේ. කෙනෙක් මේක පටල ගන්නවා. බැරි වෙලාවක්වත් මේක මේ තරම් නොකිය කෙලින්ම කිව්වනම් ဒုတိယං ඥානං පෙය්‍යාලං පංචම ඥානං කියලා කිව්වනම් මොකද වෙන්නේ? එහෙම වුණා නම් කෙනෙක් තර්ක කරනවා මේ බලන්නකෝ මේ පොතේ තියෙන ဒုတိယං ඥානං පෙය්‍යාලං පංචම ඥානං පංචම ඥානෙ තියෙන පංචක ණයේ විතරයි ඒ අනුව ဒုတိယං ඥානං පෙය්‍යාලං පංචක ඥානං කියන්නේ පංචක ණය විතරයි අරන් තියෙන්නේ කියලා කිව්වොත් එහෙම සැකසහිතයිනේ. ධර්මයේ කවදක්වත් එහෙම සැකසහිත වෙන විදිහට ලියලා නැහැ. පැහැදිලි කළ යුතු තැන පැහැදිලි. නමුත් මේ බලන්නකෝ දැන් පඨම ඥානං පෙය්‍යාලං පංචම ඥානං කියන තැන ආපහු වරදින්න තැන් නැහැනේ. ඒක කෙලින්ම පෙය්‍යාලං කරලා පෙන්නවා. එතනදි කිව්වේ නැහනේ පඨම ඥානං, ဒုတိ ඥානං, චතුත්ථ ඥානං, පංචම ඥානං කියලා කිව්වේ නැහනේ. එතකොට එතෙන්ට දාන්න තිබුණානේ ဒုတိ ඥානං පේ චතුත්ථ ඥානං. ඒතර අපි දන්නවා මැද තත්ත්‍ය ඥානෙ තියෙන විදිය. සාමාන්‍යයෙන් අපි ලියන්නේ එහෙමනේ. කොහොමද කියන්නේ? නැවත කියන්නේ ඒක? ဒုတိ ඥානං පේ චතුත්ථ ඥානං. ඒකට අපි දන්නවා මැද තත්ත්‍ය ඥානෙ පේ එකේ තියෙනවා කියලා. නෑ ඊට වඩා මේක සාර්ථකයි. ක්‍රමේ හරිනේ සර්. යන්නේ තුනම තියෙනවා කියන එකයි නේ. ඔව් ඔව් මෙතන ඔක්කොම තියෙන්න ඕනේ. ဒုတိ ඥානං, තතිය ඥානං, චතුත්ථ ඥානං. ඊට පස්සේ නැවත පඨම ඥානයෙන් පටන් ගත්තේ මේ පංචක ණය විස්තර කිරීම සඳහා. හැම වෙලාවෙම ඔළුවේ තියෙනවනේ මෙතන නවකයකින් අපි යන්නේ ඉස්සරහට කියන එක. හරි එහෙමනම් දැන් අපි බලමු මෙතෙක් වේලා අපි කතා කරපු රූපාවචර සිත් ටික ඉදිරිපත් කරලා තියෙන ආකාරය ආපහු සාරාංශගත කරමු බලන්න. දැන් අපි මේ වෙනකොට නවක කීයක් කතා කළාද කියලා බලමු. සුද්ධික නවකය, ප්‍රතිපදා නවක 4, ආරම්මන නවක 4, සෝලසක්කත්තුක නවක 16. තේරුණාද? මුළු නවක ගාන 25යි. මේ වෙනකොට කතා කරලා තියෙනවා නවකයෝ 25ක් ගැන. නවයේ ගොඩවල් 25ක්. ඒ කාරණාව මුල් කරගෙන ඒ කාරණාව කොහොමද ඩෙවලොප් කරගෙන අපි ආවේ. ඉස්සරළම සුද්ධික නවකයේ විස්තර කරලා මූල ස්වභාවය පෙන්නුවා. ඊට පස්සේ ඒකට එක අංගයක් එක්කව කරලා පෙන්නුවා. ඊට පස්සේ වෙනත් අංගයක් එක්කව කරලා පෙන්නුවා. ඊට පස්සේ එම අංග දෙකම එක්කව කරලා පෙන්නලා සෝලසක්කත්තුකයක් හදාගත්තා. ඒ අනුව සුද්ධික නවක 1යි, ප්‍රතිපදා නවක 4යි, ආරම්මන නවක 4යි, සෝලසක්කත්තුකේ නවක 16යි. 16යි 4යි 20යි 24යි 1යි 25යි මුළු නවකයෝ එකතුව මේ වෙනකොට අපි 25ක් කතා කරලා තියෙනවා. සමාවෙන්න එතකොට සිත් 225ක්
කියලා ගන්න පුළුවන්ද? හරියට හරි. දැන් මේ 25 තුල තියෙනවා චතුක්ක ණයෙන් 25 ආකාරයක් තියෙනවා. පංචක ණයේ තියෙනවා නවක 25ක්. ඒ අනුව ණය හැටියට නවක 50ක් මෙතන මේ ණය ක්‍රම 50ක් මෙතන තියෙනවා. චතුක්ක වලදී නවකයෝ 25යි පංචකයේදී නවකයෝ 25යි. ඒ අනුව මේ ණය ක්‍රම දෙකක්නේ. එතකොට ඒ තැනදී 25 25 ආපුවාම ණය ක්‍රම 50ක් මෙතන විස්තර වෙලා තියෙනවා. ඒ එක එක ණය ක්‍රමයක් තුළ සිත් ගාන ගත්තා නම් මේ 25 චතුක්කයක්නේ. එතකොට ඒක 4න් වැඩි කරපුවාම 100යි. මෙතන 25 පහෙන් මේක පංචකයක්නේ. පහෙන් වැඩි කරපුවාම 125යි මුළු සිත් ගාන 225යි. ඔය එක ක්‍රමයක්. මේ 225ම ඔයගොල්ලෝ විස්තර කරන්න පුරුදු වෙන්නට ඕනේ. අර පළවෙනි කාමාවචර සිත විස්තර කරපු මහා වාර 3 යටතේ විස්තර වෙන්න ඕනේ. ධම්මවවත්තාන වාරය, කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය යටතේ මේ 225ම විස්තර විය යුතුයි. හරිද? මට මේක මේ විදිහට ගන්න නැතුව වෙනත් සරල ක්‍රමයකටත් ගන්න පුළුවන්. මේ අටුවා ක්‍රමය. මට පෙන්වන්න පුළුවන්. සුද්ධික නවකය කිව්වම මෙතන නවකයයි. එතන 9යි. ප්‍රතිපදා ભેදයේදී නවක 4ක් ආව. එහෙනම් නවරක් 4 36යි. ආරම්මන ભેදයේදී එතනත් නවක 4ක් ආව. නවරක් 4 36යි. 16ක් අතුකේදී 9 ප්‍රතිපදා සහ ආරම්මන කියන දෙකෙම වැඩි වුණාම නවරක් 4 36යි 36 වරක් 4 144යි කියලා ආවා. මුළු ගාන 225. මේ කැමති විදිහකට හදාගන්න. කොහොම හදාගත්තත් උත්තරේ 225 කියලා එනවා. මේ වෙනකොට අපි රූපාවචර සිත් 225ක් කතා කරලා තියෙනවා. හොඳට බලන්න සටහන දිහා ගලපන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නෑ වගේ. සමාවෙන්න මේ අර සිත් 25 ගුණ කිරීම 4 කියලා තියෙන මොකද්ද 100? ඇයි දැන් මෙතන චතුක්කයක්නේ. චතුස්කණය. චතුස්කණයේ සිත් 4යි තියෙන්නේ. ධාන 4නේ තියෙන්නේ. එහෙමනම් මෙතන මේ 25 තුල චතුක්කේව 25කුත් තියෙනවා පංචකේව 25කුත් තියෙනවා. චතුක්ක 25 කියන්නේ සිත් වශයෙන් 100යි පංචක 25 කියන්නේ සිත් වශයෙන් 125යි මුළු ගාන 225යි. ඉදිරිපත් කරන ක්‍රමය චතුස්ක කියලා කියන්නේ ආරූපාවචරනේ. නෑ අරූපයක් ගාව ගන්න එපා. අපි තාම ඉන්නේ රූපාවචර තුල. රූපාවචරයේ චතුක්ක ණයේ සිත් 4යි තිබුණේ. අපි පටන් ගත්තේ කොහොමද? සුද්ධික නවකයේ කියනකොට සුද්ධික නවකයේ කතා කළේ කොහොමද? චතුක්ක ණය ක්‍රමයෙන් ධාන 4යි කිව්වා. පංචක ණය ක්‍රමයෙන් ධාන 5යි කියලා කිව්වා. ඒතකොට 4යි 5යි 9 තමයි සුද්ධික නවකයට ආවේ. ඒ පදනම ඔළුවේ තියෙන්නට ඕනේ. ඒකෙන් චතුක්ක ණය යටතේ මෙතන මේ මුළු නවකයෝ 25යි කිව්වහම නවකයෝනේ 25. ඒක චතුක්ක ක්‍රමේදී එහෙනම් චතුක්කේව 25ක් තියෙනවා පංචකේව 25ක් තියෙනවා. ඒතර චතුක්කේ පංචක එකතු වුණාම තමයි නවකේ හැදුනේ. ඒ විදිහට මේ අටුවා එතකොට සර් මේ ශුද්ධික නවකය කියන එක මේ ඔක්කොටම ඇතුළත් නේද? ශුද්ධික නවකය ඇතුළ ඒ කියන්නේ මේ ප්‍රතිපදා නවක ආරම්මන නවක මේවා ඇතුළතනේ ශුද්ධික නවකය. ඒකත් මේකට එකතු වෙනවා හැබැයි. ඇයි අපි විස්තර කරපු ණය ක්‍රමයේ අනුව ශුද්ධික නවකය විතරක් පෙන්වන වෙලාවේදී අපිට ඒ ක්‍රමය පෙන්වන්නට වෙනවා. ඊට පස්සේ තමයි අපි ඒකට ප්‍රතිපදාව ගැට ගහලා පෙන්වන්නේ. ඊට පස්සේ තමයි ආරම්මණය ගැට ගහලා පෙන්වන්නේ. ඊට පස්සේ තමයි ආරම්මණයයි ප්‍රතිපදාවයි දෙකම ගැට ගහලා පෙන්වන්නේ. එසේ නොවන්නට ඒක විතරක් පෙන්වන්නත් පුළුවන්. එහෙමද? ඒක විතරක් කිව්වේ? දැන් ශුද්ධික නවකය ඒ අපි විස්තර කරන කලින්නේ සුද්ධික නවකයේ හැටියට මේකෙන් 5යි මේකේ චතුස්කයෙන් 4යි පංචකයෙන් 5යි කියලා ඒ ගත්ත එකනේ එක කියලා පෙන්වලා තියෙන්නේ. ඔව්. ඒක විස්තරාත්මකව යනකොටනේ ප්‍රතිපදා නවක ආරම්මන නවක එහෙම නිසා නේද? ඔව්. ඔව්. එතකොට මේ එක කියන එකත් අපි වෙන වශයෙන් ගන්නවා. ඔව්. ණය ක්‍රමයේදී පෙන්වනවා. මෙන්න මෙහෙම ණය ක්‍රමයක් තමයි මෙතෙන්ට ආවේ කියලා. ඉදිරිපත් කරන ක්‍රමය. එසේ නොවන්නට ඔබට මෙතන ගන්න පුළුවන් වෙන්නේ 144ක් විතරයි. දැන් අනිත් අය නම් මේව ඇතුලේ තියෙනවනේ.
නමුත් හරි ණය සර්. ක්‍රමය අපි ණය ක්‍රමයේ ඉදිරිපත් කරන් ආවේ මේ පිළිවෙලට. එහෙමනම් මේ පිළිවෙල ඔක්කොම එක්කව කරපුවාම සිත් 225ක් වෙනකන් අපි කතා කරලා තියෙනවා. හරි. පැහැදිලි. හරි. දැන් එහෙනම් දැන් අපි මේ මොනවද මේ කතා කළේ? කතා කළේ රූපාවචර ධානවල පංචක චතුක්ක ණය ක්‍රම යටතේදී පඨවි කසිනයෙන් සිත් ඉදිරිපත් කරපු විදිය. දැන් ඔන්න එනවා පඨවි කසිනෙන් විතරද සිත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නයක් එනවා. හරිද? ඔව්. සමායන දැන් එකතුව සිත් 225ක් ගන්නා තැන මේක අපි අරන් තින්නේ ණය ක්‍රම දෙක යටතේම නිසා සිත් 225ක් විදියටමද සලකන්නේ. මොකද අපි චතුස්කේ 4යි පංචක ණය ක්‍රම යටතේ ඒක ඇතුලේ තියෙන අරකම නිසා සිත් හැටියට ඔබ කියන කතාව හරි. මේ කියන ඔක්කොම විශ්වයේ පෙන නමුත් අපි මෙතන දක්වන්නේ මේ පෙළ දහම තුල මේක ගොනු කරගෙන ආපු ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තුල අපි මේ විදිහට සිත් 225ක් මේ දක්වා ඉදිරිපත් කරලා තියෙනවා කතා කරලා තියෙනවා. ඒක ගොඩ නැගුණු ආකාරය පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එහෙම නැතුව මේ සිත් අපි හිතමුකෝ 16ක් අත්තුක එකපාරටම ඇදලා ගත්තා නම් කාටවත් තේරෙන්නේ නැහැ. ඒක කොහොමද බිල්ඩ් අප් වුනේ 1 by 1 හැදුනේ කොහොමද කියලා අපූර්වට මේක පෙන්නලා තියෙනවා. බුද්ධ දේශනාව හැම විටකම ස්වාක්ඛාතයි. හරි. දැන් එහෙමනම් අපි මෙච්චර කල් මේ කතා කළේ පඨවි කසිනිය ගැන විතරනේ. දැන් අර මගෙන් ඉස්සරලා ඇහුවා පඨවි කසිනිය මොකටද අරගත්තා? ඇයි අනිත් ඒවා? ඒවත් තියෙනවා. අන්න දැන් යන් එතෙන්ට. හරිද? කොහොමද එහෙම යන්නේ? දැන් අපි කර්මස්ථාන ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්න. කර්මස්ථානියෝ දෙආකාරයි. එකක් තමයි සබ්බත්තක කර්මස්ථාන කියලා කියනවා. අනිත් එක තමයි පරිහාරීය කර්මස්ථාන කියලා කියනවා. සබ්බත්තක කර්මස්ථාන කියලා කියන්නේ හැම තැනකදීම හැම කෙනාටම හැම විටකම වඩන්න පුළුවන් කර්මස්ථාන. ඒ වගේම ඒවා ඉදිරි භාවනාවන්ට ඍජුව පාදක වෙනවා. ඒවා මේ ස්වභාවය දියුණු නොකර ඉදිරි භාවනා එකපාරට වඩනවා නම් ඒකට කල් ගත වෙනවා අමාරු. මොනවද සබ්බත්තක කර්මස්ථාන? මෛත්‍රී භාවනාව, මරණ සතිය, අසුභ සංඥාව. මෛත්‍රී භාවනාව වඩනකොට තරහ කියන ස්වභාවය යටපත් වෙනවා. මරණ සතිය වඩනකොට අප්‍රමාදයට හේතු වෙනවා. හරිද? අසුභ සංඥාව වඩනකොට කාමච්ඡන්දේ දුරු වෙනවා. මේ තුන ධානයක් ලබා ගැනීමේදී අතිශය වැදගත් වෙනවා. ඒ නිසා ඒක සබ්බත්තක කර්මස්ථාන උනේ. අනිත් එක හැම කෙනෙක්ටම හැම තැනකදීම වඩන්නට පුළුවන්. මේවා කිසි බාධාවක් නැහැ. හරිද? එහෙමනම් ඒව සබ්බත්තක කර්මස්ථාන මේ තුන අපිට පෙන්වන්නට පුළුවන්. ඊළඟට පාරිහාරීය කර්මස්ථාන කියලා තියෙනවා. ඒ කියන්නේ තම තමන්ගේ චරිතයට සුදුසු ආකාරයෙන් සම 40 කර්මස්ථාන අතරින් සුදුසු එක තෝරාගෙන තම තමන් ප්‍රගුණ කළ යුතු දේ. ඒක ප්‍රගුණ කරන්න මේ කලින් තුන වඩලා තියෙන අයට පහසුයි. එහෙම පොදුවේ කතා කරන්න පුළුවන් ඒවා වඩලා පුහුණු වුණාට පස්සේ තමාට සුදුසු නියමිත කර්මස්ථානයක් අරගෙන නියම ආකාරයට ඒ කර්මස්ථානයේ වඩනේවට තමයි කියන්නේ පාරිහාරීය කර්මස්ථාන. නියම වශයෙන් පරිහරණය කළ යුතු දේවල් ඒවා. එතකොට එතෙන්දී අර භාවනාව වඩන්නට කියලා තියෙන ආකාරයටම කළ යුතු වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා ඒ රූප සටහන් වල එහෙම නැත්නම් වෙනත් ස්ථානවලදී වෛවාරණ ආකාරයට භාවනාවන් සිදු කරන ආකාරය, සිදු කරන විදි, ඉරියව් පවතින විදි ඔය ඔක්කොම මම දැකලා තියෙනවා. ගොඩක් දේවල් දැකලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ කියලා තියෙන දේත් එක්ක සංසන්දනය කරපුවාම මට ඉතින් පොඩ්ඩක් දුකක් හිතෙනවා. ඇයි මේ හැමෝම බලනවා මොනවා හරි මොඩිෆයි කරලා පොඩ්ඩක් අලුත් දෙයක් ඉදිරිපත් කරන්න. නමුත් ධම්මසංගණිය සම්පූර්ණයෙන් කියවලා තියෙන කෙනෙක් හැටියට මම නැවතත් කියනවා මේ විශ්වයේ ඕනෑම තැනක ඕනෑම කාලයකදී ඕනෑම තැනක සිතක් ඇති වෙන ස්වභාවයක් තිබ්බනම් ඒ ස්වභාවය ධම්මසංගණිය තුළ විස්තර වෙලා තියෙනවා. එසේ වූ තැනකදී යම් කිසි කෙනෙක් අලුත් දෙයක් හොයන්න යනවා නම් මට ඉතින් කනගාටු හිතෙනවා. හරි එහෙම ගිහිල්ලා ඉතින් වටේ කරකිලා ආපහු මෙතෙන්ටම එන්න ඕනේ. හරි. ඊළඟට දැන් ඔන්න කර්මස්ථාන මේ ආකාරයෙන් තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි අරගන්නේ පඨවි කසිනේ මුලින් පෙන්නලා තියෙන. ඇයි බලමු පඨවි කසිනේ මුලින් පෙන්නුනේ. අපි කසින විස්තර කරලා තියෙන තැනදී
කසින සම 40 කර්මස්ථාන කියලා කසින 40ක් විස්තර කරලා පෙන්නනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, අප්‍රමාණියෝ 4යි. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඊට පස්සේ ආහාරයේ පටික්කුල සංඥාව, චතු ධාතු අවත්තාණය, අරූප ධාන 4. මෙහෙම කියලා අපිට කර්මස්ථාන 40ක් පෙන්වලා දීලා තියෙනවා. මේ කර්මස්ථාන 40න් කර්මස්ථාන 10කින්ම අපිට හම්බ වෙන්නේ උපචාර සමාධි විතරයි. අර්පණා සමාධියට යවෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒවා මේ ධම්මසංගණියේ පළවෙනි ධානය යටතේ කතා කරන්නේ නැහැ. මොනවද ඒ 10? අනුස්සති 10න් කායගත සතිය ආනාපානයයි අයින් කරලා ඉතුරු අනුස්සති 8 උපචාර සමාධි විතරයි ලැබෙන්නේ. හරිද? ඊට පස්සේ ආහාරයේ පටික්කුල සංඥාවෙන් පළවෙනි ධානයටත් එන්න බෑ. චතු ධාතු අවස්ථානෙන් පළවෙනි ධානයට එන්න බෑ. එහෙමනම් මෙතන 8යි 2යි 10යි. ඒ 10 උපචාර සමාධි විතරයි ලැබෙන්නේ. ඊළඟට පළවෙනි ධානයේ සඳහා කමඨහන් 25ක් තෝරා ගන්නට පුළුවන්. තමන්ට මේ 25න් තමන්ගේ චරිතයට ගැලපෙන එක සුදුසු කල්යාණ මිත්‍ර කමඨහන් ආචාර්යවරයෙක් ගාවට ගිහිල්ලා ඒක ලබා ගත යුතු වෙනවා. අපගේ චරිතයට අනුකූලව උන්වහන්සේ අපිට ලබා දෙවි. ඊළඟට එයින් පළවෙනි 10 තමයි කසින 10. ඊට පස්සේ දස අසුභ, කායගත සති, ආනාපානේ, අප්‍රමාණ 3ක්. පළවෙනි ධානයේ සඳහා වෙන්න පුළුවන් මෙත්තා, කරුණා, මුදිතා. උපේක්ඛාව වෙන්නේ පංචම ධානයේ වෙනකොට විතරයි. මේ කියන 25න් 10යි 20යි 25යි. මේ කියන 25 පළවෙනි ධානයේ සඳහා යෙදෙන්නට පුළුවන්. එතකොට ඒකෙන් කතා කරලා තියෙන ඉස්සල්ලාම දස කසිනය. ඒකෙන් පඨවි කසිනය අපි මෙතෙක් කියලා කතා කළා. එහෙමනම් ඉතුරු කසින ටික ඊළඟ ඡේදයේදී විස්තර වෙන්නට ඕනේ. මේ ඉතුරු කසින වලින් මොනවද දස කසින කියන්නේ? මතකද කාට හරි? මොනවද දස කසින? මම කියන්න බෑ එකක් දෙකක් කියන්න. එකක් නම් පඨවිය දැන් අපි ඉගෙන ගත්තා. අනිත් මොනවද කියන්න බෑ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, තේජෝ ආපෝ කසිනේ තේජෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, කසිනේ ඕදාත, ආපෝ ආකාශ, කසිනේ ආලෝක. තේජෝ කසිනේ වායෝ කසිනේ නීල කසිනේ පීත කසිනේ ලෝහිත කසිනේ ඕදාත කසිනේ ආකාශ, ආලෝක. හරි. ආකාශ ආලෝක ඔක්කොමත් එනවා. හැබැයි ওই 10න් පඨවි කසිනිය අපි දැන් කතා කළා. පළවෙනි මෙච්චර වෙලා කතා කරගෙන ආවේ පඨවි කසිනිය. එහෙමනම් අපිට ඉදිරි සිත්වලදී කතා කරන්න පුළුවන් ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආකාශ, ආලෝක. අන්න පොඩි ප්‍රශ්නයක් එනවා. ආලෝක කසිනය හැම වෙලාවකම ආලෝක කසිනය අපිට මෙතනදී ගැනෙන්නේ නැහැ. ඒක ඕදාත කසිනය තුල අඩංගුයි කියලා ආලෝක කසිනය දෙවනුව සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන තියෙන ආකාශ කසිනය කියලා අපි අරගන්න පරිච්ඡින්නාකාශය. පරිච්ඡින්නාකාශය කියන්නේ අර කමඨහණෙන් උගුලවාගත්තු කසිනුග්ඝාටිම ආකාශයක් ගැනයි කතා කරන්නේ. ඒවා අපි ඉදිරියේදී තව ඉගෙන ගන්නවා. ඒ ආකාශ කසිනියත් අරූපාවචර ගොඩේ තියෙන පළවෙනි ධානය වෙච්ච ආකාසානංචායතන කසිනේට අරමුණු වෙන නිසා ඒකත් මෙතනදී අතාරිනවා. එහෙම වුණාම ආලෝක ආකාශ දෙක අතෑරියා නම් පඨවිය මුලින් අතෑරියා. එතකොට එහෙනම් 10න් 3ක් අයින් වුණාම ඉතුරු 7 ඡේද අංක 203 යටතේ විස්තර වෙනවා. බලන්න පෙරලා ගන්න ඡේද අංක 203. වම් පැත්තෙන් ලියා ගන්න ඉතිරි කසින 7 සඳහා 16ක් අත්තුක. දැන් ඉදිරියට යන්නේ 16ක් අත්තුක වලින්. හරිද? ඉතිරි කසින 7 සඳහා 16ක් අත්තුක. වම් පැත්තෙන් ලියා ගන්න. කොහොමද ඡේදයේ තියෙන්නේ? යස්මින් සමේ රූපෝපත්තිය මග්ගම් භාවේති විවිච්ඡේව කාමේහි පෙය්‍යාලං පඨමං කසිනං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ආපෝ කසිනං, තේජෝ කසිනං, වායෝ කසිනං, නීල කසිනං, පීත කසිනං, ලෝහිත කසිනං, ඕදාත කසිනං. එතකොට කීයක් ආවද? ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත. 7යි. මේ කසින 7 සඳහා රූපාවචර සිත ඉදිරිපත් කරන විදිහ ඡේදාංක 203න් විස්තර වෙනවා.
දැන් බලන්නකෝ එතනදී highlight කරලා තියෙන්නේ ඒ ටික විතරයිනේ. ඒක 89 විතරයි. ඉතින් ඔක්කොම පෙయ్యాලම් ගත කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක පිටු එකමාරක් පිටු භාගයකට වැඩි ලියවෙන ඡේදයක් වෙනවා මේක. ඊටත් වැඩි වී. හරිනේ. දැන් ඉතින් මේවා ඉතින් මතක් වෙන්න ඕනේ. හොඳයි ඉස්සෙල්ලා පෙయ్యాලම් ටික ලියා ගන්න බලන්න. ඔක්කොම මම කියන්නේ මේ පෙయ్యాලම් 160න් අරගන්න. ඊට පස්සේ ආපෝ කසිනම් පෙయ్యాලම් තේජෝ කසිනම් කියන එක ඡේද 176 ඉඳලා 202 වෙනකන් කියන කොටස එන්නට ඕනේ. ආපෝ කසිනම් තේජෝ කසිනම් අතරේ තියෙන පෙయ్యాලම ඡේද අංක 176 ඉඳලා 202 වෙනකන් වෙන්නට ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙන පෙయ్యాලම පස්සෝ හෝති පෙయ్యాලම් අවික්කේපෝ හෝති කියන එක ඡේදාංක 1න් එන්නට ඕනේ. ඊට පස්සේ අවික්කේපෝ හෝති පෙయ్యాලම් ඉමේ ධම්මා කුසලා කියන එක ඡේදාංක 2 ඉඳලා 145 වෙනකන් එන්නට ඕනේ. ඒ අනුව කොට්ටාස වාර ශුන්්‍යත වාර ඔක්කොම එන්නත් ඕනේ. ඊට අමතරව අපි කලින් ස්ලයිඩ් එකේ කතා කළා මේ ඒ සිතක් 225 ආකාරයකින් විස්තර වෙලා තියෙනවා. එහෙනම් ඒ 225ත් මෙතෙන්ට එන්නට ඕනේ. හරිද? අවශ්‍ය සටහන් ලියාගත්තද? දැන් බලන්න අපි කසින ඔක්කොම සමාවෙන්න සර් ඔව් මේ ආපෝ කසින තේජෝ කසින කියන ඒවට එකින් එකට 225 ගානේද සර්? අනිවාර්යෙන්. එහෙම නෙමෙයිද අපි පටවියට කතා කළේ? පටවියට 225ක් දුන්නා නම් ආපෝට අඩුවෙන් දෙන එක අසාධාරණයිනේ. එයාට 225ම දෙන්න ඕනේ. හරි. එහෙමනම් මෙතෙක් මේ ධානසිත විස්තර කරලා තියෙන ක්‍රමය මෙහෙමයි. කර්මස්ථානය පෙන්නවා. පංචක චතුක්ක ණය ක්‍රමය පෙන්නවා. පටිපදා ભેදය පෙන්නවා. අභිඥා කාලය පෙන්නවා. ආරම්මන ගුණය පෙන්නවා. ආරම්මණයේ පැතිරීම පෙන්නවා. ධානය පෙන්නවා. ඒක තමයි මෙතෙක් අපි විස්තර කරපු ක්‍රමය. හරිද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අර සබ්බත්තක කියලා වචනයක් ආවනේ. සමාවෙන්න සර්. ඔව්. සබ්බත්තික වචනයමද වෙනසක් තියෙනවද? තේරුමේ. වගේනේ සබ්බත්තික මාතිකාව කියන්නේ අර සියල්ල එකට අරගෙන ඉතින් මෙතනත් සබ්බත්තික කියන අදහසත් හරි ඇති. මට පාලි නම් ඒ තරම්ම මම සමර්ථ නැහැ. නමුත් හරි කියලා හිතෙනවා. මෙතනත් කියන්නේ හැම විටම නමුත් මෙතන කියන්නේ හැම විටකම හැම තැනකදීම හැම කෙනාටම වඩන්න පුළුවන් භාවනා තුනක් නෙමෙයි කතා කරන්නේ. අර පරිත්ත කියන වචනේ මේ අර චිත්ත වීති තේරුමමයි මෙතන නේද? චිත්ත වීතිතේ ඔව් පරිත්ත කියලා කියන්නේ කුඩා. ඒක නොවැඩුණු. ඒ ස්වභාවය හැම තැනකම පරිත්ත කියලා කිව්වොත් එහෙමයි. දැන් ওই ත්‍රිකයකුත් කියනවා මම හිතන්නේ පරිත්ත ත්‍රිකය. පරිත්තාරම්මන පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අපමානා ධම්මා. ඔව්.
සර් විසුද්ධි මාර්ගයේත් මේවා සඳහන් වෙනවා ඒකත් රිෆර් කරා නම් වැඩි දුර අවබෝධයක් ගන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම මේ විසුද්ධි මාර්ගයේ තමයි මේ ඇත්තම ධම්මසංගණී අටුවාවේ මේක විස්තර කරලා නැහැ හේතුව විසුද්ධි මාර්ගයේ විස්තර කරන්න තියෙන නිසා. එහෙමයි. මොකද දෙපාරක් එතන දීලා නැහැ බුද්ධඝෝසාමඳුරුමනේ දීලා තියෙන්නේ. එතකොට විසුද්ධි මාර්ගයේ දීර්ඝව මේවා ගැන විස්තර කරලා තියෙනවා. ඉතා දීර්ඝව. එහෙමයි. ඒවා ඉතින් කියවලා තේරුම් ගත්තට කමක් නැහැ. තේරුම් ගත යුතුයි ඇත්තටම. හොඳයි. සර් මේ අපිට මේ නෝට් එහෙම ගන්න බෑද ඔය දාලා තියෙන නෝට් එහෙම? මේ නෝට්ස් ඇවිල්ලා ඔක්කොම මොනවාද ධම්මසංගණීය පොතෙන්මයි අරන් තියෙන්නේ. වෙන විශේෂ විස්තර කිරීම මේකයි අටුවාවයි. ඒ දෙකෙන් තමයි මම මේ නෝට්ස් හදලා තියෙන්නේ. ඔව් සර් අපිට මේ ටිකක් ගන්න බැරිද එහෙම ගන්න? මේක ගත්තා. ඉතින් මේ මොනවාද වීඩියෝ එක තියෙනවා ඒක අහගන්න නැවත. වීඩියෝ එක සර් මේ දානවද අන්තිමට YouTube channel මොකට තියෙනවද කියන්නේ? මම අලුතින් දාලා තියෙන්නේ. YouTube channel එක තියෙනවද නම මොකද්ද කියලා? නම ඒක කියවන්න ගියොත් දිව උලුක්කු වෙයි මම ඒක එවන්න. හා හරි එහෙමනම් විශේෂ ප්‍රශ්න නැතිනම් මට ඊළඟට කතා කරන්න තියෙන්නේ අභිභායතන එතකොට වීසතින්නය ආදී වශයෙන් යන කතන්දර වගේක් තියෙනවා. ඒක දැන් පටන් ගන්නට වෙලාව නොවේයි. මේ විදිහට තව ගොඩාක් ඉස්සරහට මේක යනවා. 16ක් තත්තුක 8ක් තත්තුක වෙන විදිහ ඒ ආදී වශයෙන් තව ගොඩක් ඉස්සරහට රූපාවචර සිත් කතා වෙනවා. අපි ඒ ටික ලබන සතියේ තියලා අදට පාඩම මෙතනින් ඉවර කරමු. ඔයගොල්ලෝ මේක නැවත කියවන්න. ධර්මසංගණීය කියවන්න, තේරුම් අරගන්න, ඡේද ගැලපීම් තෝරගන්න, පෙය්‍යාලන් හරියට ලියා ගන්න. ඒ විදිහට ඉදිරියට සාකච්ඡා කරන්න. මේ මට මේ කලින් වීඩියෝ බලන්න බැරිද දන්නේ නේද? කලින් වීඩියෝ සියල්ලම දාලා තියෙනවා channels වල. මම ඒ ලයින් link එක එවන්නම්. ඔයගොල්ලෝ බලන්න. හරි link එක එවන්න. හරි සර් thank you. සමාවෙලස මේ දැන් මේ ධානය විස්තර කරන පිළිවෙල කියලා මේ කියන්නේ මේ ලෝකෝත්තර ධානය ගැන විතරයි නේද? මෙතන මම තාම ලෝකෝත්තර කතා කරලා නෑ. මෙතෙක් අපි කතා කරලා තියෙන මේ ලෞකික. ඔව් රූපාවචර ධානය ගැන විතරයි මම මේ කතා කරන්නේ. තාම මම අරූපෙට ආවෙම නෑ. තව රූපේ ඉවර කළෙත් නෑ තව. සමාවෙන්න සර්. ඔව්. ටිකක් පුද්ගලිකයි මේ ප්‍රශ්නේ. මේ ධ්‍යාන වැඩිීමේදී කර්මස්ථාන වලින් කසින වැඩිම ටිකක් පහසු ක්‍රමයක් හැටියටද ගන්නෙ? ඒක ජනප්‍රිය ක්‍රමයක්ද? නැත්නම් වෙනත් ක්‍රම තියෙනවද පහසුවෙන් ධ්‍යාන ලබා ගැනීම සඳහාම වන? ඔඩියන්ස් එකේ කාට හරි පුළුවන් දෙයකට උත්තරයක් දෙන්න. යන්නේ. ප්‍රශ්න නැවත ඉදිරිපත් කරන්න බලන්න. මට ඒක දැනගන්න ඕනේ පුද්ගලික මට්ටමේමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ධ්‍යාන ලබා ගැනීමේදී කර්මස්ථාන වලින් මේ කසින වැඩිම පහසු ක්‍රමයක්ද? ඒක ඇත්තම ඒක දැනට ජනප්‍රියතාව අංගයක් නැත්නම් වෙනත් ක්‍රම තියෙනවද පහසුවෙන් යන්න? ආනාපාන සති භාවනාව පුළුවන්. එහෙමයි. අපි මේ කතා කරන්නේ ධම්මසංගණීය. ධම්මසංගණීය කියන්නේ බුදුරජාණන් වහන්සේ අභිධම්ම දේශනාව තුළ මේ ධර්මය විස්තර කරපු ආකාරය. ඒකදී බුදුරජාණන් වහන්සේ මේක පළමුව විස්තර කළේ මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රදාන දිව්‍ය සමූහයට. එතකොට එතනදී ආයේ මේක මොනවද ජනප්‍රියද ප්‍රචලිතද එහෙම කියලා නැහැ. මේ දේශනා විලාසය අනුව පටන් අරගෙන විස්තර කළා. නමුත් මා ඔයගොල්ලන්ට පෙන්නවා පළවෙනි ධ්‍යානෙ ලබා ගන්නට පුළුවන්
ධාන 20 මේ කර්මස්ථාන 25ක් තියෙනවා කියලා. ඒ කර්මස්ථාන 25න් ඕනම එකකින් මේ ධාන ලබා ගන්නට පුළුවන්. හැබැයි තම තමන්ගේ චරිතයට ගැළපෙන කර්මස්ථානය භාවිතා කළොත් පහසුවෙන් ධාන ලබා ගන්නට පුළුවන්, මාර්ගයේ ඉදිරියට වඩා ගන්නට පුළුවන්. එසේ නොවන්නට අර චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ ආරාමයෙන් දොට දාන්නත් පුළුවන් නැත්තම්. එතකොට අර සරියුත් හාමුදුරුවන්ගේ ගෝල නමක් හිටියේ. සරියුත් හාමුදුරුවන්ටත් බැරි වුණා උන්වහන්සේගේ ආශය අනුසය තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ පුද්ගලයා දිහා බලලා ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙච්ච ස්වභාවය දිහා බලලා අර රත්තරනින් නිලුම් මලක් මොකද්ද මලක් හදලා දුන්නා නේද? ඒක දිහා බලාගෙන භාවනා කරන්න කිව්වා. මොකද එයා කලින් බොහෝ භවවලදී රත්තරන් හදන මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා තිබුණා. එතකොට අර ඒ විදිහට තම තමන්ගේ සුදුසු කර්මස්ථානීය ලැබුණොත් ඉක්මනින් යන්න පුළුවන්. එතනින් එහාට ජනප්‍රියතාවයක් ගැන මම නම් දන්නේ නැහැ. ඒතකොට මේ පුද්ගල වේදය යන පුද්ගලයන් අනුව නේද කර්මස්ථාන ඉක්මනට වැඩින්නේ නේද ඇත්තටම මේ? ඔව්. ඒ පුද්ගල චරිතය අනුව තමයි කර්මස්ථාන තෝරගන්නට වෙන්නේ. ඔව්. පොලිස් ක්‍රිමිනලයිස් ක්‍රමයක් නැහැ නේද ඇත්තටම? ඔය ෂෝට් ඇන්ඩ් ස්වීට් ක්‍රමය යන්න ඇවිල්ලා තියෙන්නේ මේ අලුතෙන් එන ඉන්ස්ටන්ට් වැඩත් එක්කනේ. ඉතින් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔව්. හරි. එහෙමනම් සිත් වලින් වැඩියෙන්ම සිත් එතකොට මේ අනුව දැක්වෙන්නේ රූපාවචර සිත් නේ. තව අපි ඉස්සරහට කතා කරනවා කිව්වස අවිභායතන. එතකොට දැන් ගොඩක්ම සිත් තියෙන්නේ රූපාවචර වලද? හරි. මම ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. තව සති 3ක් විතර කල් අරිමුකෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක තීරණය කරගන්න වැඩියෙන් දීලා තියෙන මොකක්ද කියලා. මට කලින් වීඩියෝ ලින්ක් එක ගන්න පුළුවන්? හරි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් නිමවටපත් කරමු. ඊළඟට නැවත අපි පන්ති ආරම්භ කරන්නේ ලබන සෙනසුරාදා එතෙක් පටාණ ධම්ම සභාව මගින් පවත්වන අනිකුත් පන්ති නැවතෙනවා. මොකද අලුත් අවුරුද්ද නිසා. ඉතින් ඔබ හැමතෙමත් සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත ලබන සෙනසුරාදා හමු වෙමු. එහෙමනම් අද මේ පැය දෙකක් විතර කාලයක් තිස්සේ අපි මේ අභිධර්මය සම්මස්ත්‍රණය කරලා මේ ලබාගත්තා වූ සියලු කුසල දහම් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු දෙවියන්ටත් ධර්මයේ රැකදුන් මහා සංඝරත්නයටත් පට්ටාන ධම්ම සභාව නිසා තමයි අපි මේ විදිහට මේ රැස් වෙලා සාකච්ඡා කරන්නේ. එසේනම් පට්ටාන ධර්ම සභාවේ ඒ අනුග්‍රහය ලබා දුන් සියලු ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැම වෙනුවෙන් මියගිය සියලු ඥාතීන්ට ගුරුවරුන්ට දෙමව්පියන්ට ඇතුළු හැම දෙනාටමත් මේ තාක්ෂණ සහාය මේ විදිහට ලබලා දීලා අපිට මේවා පහසුවෙන් කරගෙන යාමට අපු මේ පැත්තට යොමු කරලා මේ පහසුකම් සපයා දීපු හැමතෙමත් පොදුවේ සියලු සත්‍යයන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ සියලු කුසලය අමා මහ නිවන් පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. Everyone nice. සරණයි සර්.